ප්‍රපංච ප්‍රපංච කියන්නේ මොකක් හරි දැන් අරමුණක් ගත්තා කියලා ඇහැට රූපයක් හම්බ වෙනවා. හරිනේ. ඊට පස්සේ රූපේ සම්බන්ධයෙන් අපි එක්ක දේශයෙන් ගැටෙනවා නම් එක්ක ලෝභයෙන් ඇලෙනවා නම් ওই දෙකම සිද්ධ වෙන මිත්‍යා දෘෂ්ටිය කියලා මම කලින් පැහැදිලි කළා. අන්න එතකොට ওই සම්බන්ධයෙන් නැවත නැවත අරමුණු ඇති කරන ස්වභාවයක් තියෙනවා. තෘෂ්ණාව ඇති වුණනම් එතන උපාදානය කියලා ස්වභාවයක් ඇති වෙනවා. උපාදානය කියන්නේ තදින් අල්ලා ගැනීමක් කියලා කට්ටිය කියනවා. තදින් අල්ලා ගැනීම කියලා කිව්වට ඒක ඇතුලේ අර ඒ කියන්නේ වචන දෙක මම හිතන්නේ අර සිංහල ට්‍රාන්ස්ලේට් කරලා අරගෙන තියෙන උපාදානය කියන්නේ ආදාන ඒ කියන්නේ මම හිතන්නේ අල්ලා ගැනීම කියන උපාදාන කියන්නේ තදින් අල්ලා ගැනීම. ඒ එහෙම වචනේ ට්‍රාන්ස්ලේට් කරලා අරන් තියෙන්නේ. උපාදානය කියන්නේ එහෙම නෙවෙයි චිත්ත පරම්පරාව යම් අරමුණක් කෙරෙහි යොමු කරවීමේ ස්වභාවය. දැන් කවුරු හරි තිසර මහත්තයා යනකොට පාර යනකොට ලස්සනයි කියලා හිතන ගෑනු ළමෙක් දැක්කොත් මොකෝ වෙන්නේ? ආයෙත් බෙල්ල හරවලා බලනවා. හරි? එහෙම බලන්න බෙල්ල නිකන් හැරවෙන එකක් නෙවෙයිනේ. කය කියන්නේ අපි කියනවා හිත නැත්තම් වැඩ කරන්නේ නැහැ. මරුණට පස්සේ කය නිකන් දර කොටයක් වගේ. එතකොට මේ කය කියන එක චලනය කරවන්නේ හිත. එතකොට අර දැක්කා වූ අරමුණ ලස්සනයි කියලා ගත්තම ඒක කෙරෙහි තෘෂ්ණාවෙන් බැඳුනා. තෘෂ්ණාව ඇති වුණනම් එතන උපාදානයක් සිද්ධ වෙනවා. උපාදානය කියන්නේ ඊළඟට හට ගන්නා වූ චිත්ත පරම්පරාවන් ඒ අරමුණ කරා යොමු කරවීමේ ස්වභාවය. ඒ කියන්නේ මෙයා හොඳයි, මෙයා හම්බුනා නම් හොඳයි, මෙයා මට හිටියා නම් හොඳයි. අන්න හරි. එතකොට මේ දෘෂ්ටිය ඇතුළේ තෘෂ්ණාවන්නේ ගොඩනැගෙන තෘෂ්ණාව තුළ චිත්ත පරම්පරාව අර අරමුණ කර නැවත නැවත යොමු කරනවා. එතකොට ප්‍රපංච කියලා කියන්නේ පුතේ ඔන්න ඔය වගේ අර අරමුණ කෙරෙහි අර අරමුණ උපාදානය වීම තුළ චිත්ත පරම්පරාව නැවත නැවත ඒ අරමුණ ගන්න උත්සාහ කරන ස්වභාවය. එයා අපිට උදේ හම්බුනා නම් අපි හවසත් ඒ ගැන මතක් කරනවා. ඒක තමයි ප්‍රපංචය. ප්‍රපංචය වෙන්නේ. උදේ හම්බුණා ඊට පස්සේ මෙයා හොඳයි මම මෙයා ඉන්න තැන පොඩ්ඩක් ගිහිල්ලා බලා ගන්නවා. ඊට පස්සේ මේ හවස ගිහිල්ලා හම්බෙන්න ඕන කතා කරන්න නම්බර් එක දෙන්න ඕන. ඔය මොනවද? ප්‍රපංච. මේ විදර්ශනාවට ලක් කරන්නේ. විදර්ශනාවට ලක් කරන්නේ. මොකද්ද පුතේ විදර්ශන ලක් කරන්න ඕන? ප්‍රපංචය විදර්ශනාවට ලක් වෙන තැන තමයි මම අර වට කලින් කිව්වේ. දැන් ලස්සනයි කියලා හිතිච්ච තැනක් නේ ආයි ප්‍රපංච දක්වා ඉස්සරහට අරන් යන්නේ. ඔය ලස්සනයි කියන එක ඇති වෙච්ච තැනම බැලුවා නම් ලස්සන කියන එක කොහෙද තියෙන්නේ කියලා එතනින් එහාට වාට ප්‍රපංච කොට නැගීමක් වෙන්නේ නැහැ. මුල බලන්න ඕනේ. හැම වෙලෙම පටන් ගත්ත තැන බැලුවා නම් හරි මේ කොහෙද තියෙන්නේ කියලා ඒක තියෙන තැන වාට ඇත්තටම තේරුණා නම් ඔයා එහෙනම් අරක සම්බන්ධයෙන් ප්‍රපංච කොට නගන්න යන්නේ නැහැ. තව මොනවද තියෙන ප්‍රශ්න? ඒ කොච්චර ගත්තාම ගොඩාක් වෙලාවට දැන් බාහිරාන්තයෙන් මිදෙන්න. පළවෙනි කාරණේ වෙන එක පළවෙනි ස්ටෙප් එක නේද? අමාරුම තැනත් උතනනේ. දැන් බාහිරාන්තයෙන් මිදෙනවා කියන එක. දැන් බාහිරාන්තයෙන් මිදෙන කියන එක හඳුනන්නේ දැන් ගොඩාක් වෙලාවට දැන් කතා බහ කරනකොට තේරෙන කට්ටියක දැන් ඒකේ මේ මිදෙන කොච්චර දැන් try කරත් ඒක මිදෙන්න කතා කරලා අවසානයේ ඉන්නේ තාම බාහිරාන්තයක් අල්ලගෙනම තමයි. ඉතින් මේ ලෝකේ මේ කෙටිම මාර්ගය අන්ත දෙකෙන් නිදහස් වුණා නම් ඉවරයි. ඉතින් ওই අන්ත දෙකෙන් නිදහස් වෙන්න බැරි එක තමයි සංසාරෙ මෙච්චර කල් ඔයාලා අරන් ආවේ. ඇලීම් ගැටීම් ඔස්සේ සංසාරේ අරන් ආවේ අන්ත දෙකෙන් නිදහස් වෙන්න බැරිකම. මේක නිදහස් වෙන්න බැරි නෑ. මේක නිදහස් වෙන්න පුළුවන්. ඔයාලට අපිට තරම් විවේකය නෑ. තේරෙනවද? ඔයාලට අපිට තරම් විවේකය නෑ. එතනයි ප්‍රශ්නේ තියෙන්නේ. ඔයාලට මේක විශ්ලේෂණය කරන්න කාලය අපිට තරම් නෑ. මේකේ පුතේ බුදුහාමුදුරුවෝ කියනවා මොකද්ද හිතන්නකො මඩවලේ ඉන්න මිනිස්සයා තවත් මඩවලේ ඉන්න කෙනෙකුට අත දීම විද්‍යාමාන වෙන්නේ නැහැ කියලා කියන්නේ. ඒක වෙන්න බෑ. ඒක මඩවලේ ඉන්න ගමන් තව කෙනෙක් ගොට්ට ඇදලා ගන්නවා කියන එක පොසිබල් නෑ, වෙන්න පුළුවන් දෙයක් නෑ. ඒ වගේ තමයි අපි හිතන්නකො ඔයාලා මිත්‍යා දෘෂ්ටිය ඇතුලේ ඉන්න ගමන් බාහිරාන්තයෙන් නිදහස් වෙන්නේ නැතුව ඔයාලා කට්ටිය බාහිරාන්තය ගැන සාකච්ඡා කරන්න ගියොත් මොකද දන්නවද වෙන්නේ? ඔයාලා කාටවත් මේක තේරෙන්නේ නැහැ. එයි සියල්ලෝම මිදිලා නැහැ. ඒක ඔස්සේ දෘෂ්ටියෙන් ඔස්සේ කතා කරන්නේ. සමහරලාට ඔයාලා මේ පෙලක් වෙලාට ඔයාලට හිතෙනවා අපි දැන් බාහිරාන්තයෙන් මිදිලා කියලා. ඒ පෙලක් වෙලාට බාහිර දේවල් එක්ක ඇලීම් ගැටීම් තියෙන්නේ නැති වෙලාවල් නම් මේ ඔස්සේ ගියාම. හැබැයි
එතන දෘෂ්ටියක්. මිදිලා නෙමෙයි. බාහිරන්තයෙන් මිදුණා කියලා දේශය නැති වෙන්නේ නැහැ, ලෝභය නැති වෙන්නේ නැහැ. තේරුණාද? ඒක තියෙනවා. පෙලක් වෙලාවට බාහිරන්තයෙන් මිදුණා කියලා කට්ටිය හිතන්නේ ඔන්න දේශයයි ලෝභයයි නැති වුණාම. නෑ. දේශයයි ලෝභයයි නෑ වගේ දැනුණට ඒක ඇති වෙන්නේ මිත්‍යා දෘෂ්ටියක් ඇතුලේ. හරි? දැන් අර මම හිතන තේසම හතර කිව්වා වගේ දැන් මිනිස්සෙගේ බය කියන එක දෘෂ්ටියක් ඇතුලේ නැති කරන්න බැරිද? පුළුවන්. සූසයිඩ් කෙනෙක් හදන්නේ එහෙම. දෘෂ්ටිගත කරලා ඒ මිනිස්යාගේ තමන්ගේ ජීවිතේ නැති කරන මට්ටමට ගේනවා. ඉතින් ඒ මිනිස්යාට එතෙන්දී එහෙනම් බය නැහැ. බය නැතුවම අපි කියන්නේ මේ මිනිස්යා රහත් වෙලා කියලා. එහෙම නැහැ. තේරෙනවද? දෘෂ්ටියක් ඇතුලේත් මේ වැඩේ කරන්න පුළුවන්. මේකෙන් ගැලවෙන්න අමාරු දෘෂ්ටියක ස්වභාවයයි අවබෝධයේ ස්වභාවයයි අඳුරගන්න බැරි වුණාම. මිත්‍යා ඔයාලා විදර්ශනා වඩන්න ගිහිල්ලා ගොඩාක් තැන්වලදී කරගන්න වැඩේ තමයි ඔන්න විදිහට දෘෂ්ටියකුත් හදාගන්නවා. දෘෂ්ටිය හදාගෙන දෘෂ්ටිය තුළ ඉන්නකොට ආයි හිතනවා ඇලීම් ගැටීම් අඩුයි. හරි දැන් මම වැඩේ කරගෙන තියෙන්නේ කියලා. නෑ ආයි තව දෘෂ්ටියක හිර වෙලා තියෙනවා. තේරෙනවද මේක එච්චර හිතන තරම් ලේසි නෑ. හැබැයි උත්සාහ කළොත් අමාරුත් නෑ. හැබැයි බොහොම සියුම්. හරි සියුම්. හරි සියුම්ම දෘෂ්ටි වලට අහු වෙනවා. හරි සියුම්ම දෘෂ්ටි වලින් ගැලවෙනවා. තේරුණාද මේ ප්‍රශ්නේ කොහොමද වෙන්නේ කියලා? ඔය හැමදේම තේරුණා නම් අපේ ජීවිතය සරලව කරගන්න අපි. ඉතින් ඔයාලා සරල වෙන්න ඕන. අපිට කරන්න බෑ. සරල වෙනක ඔයාලා තේ තියෙන්නේ. අපි කොහොමද ඔයාලව සරල කරවන්නේ? නේ? දැන් අර අපි හැමදාම කතා කරනවානේ හතර සංවර සීලයක් ගැන. මොකද්ද හතර සංවර සීලය? බෞද්ධනේ. හතර සංවර සීලය මොකද්ද? පුතා බෞද්ධනේ පොඩි කාලේ ඉඳන්. පෙන් තින්නේ එහෙමනේ. මොකක්ද හතර සංවර සීලය? හතර සංවර සීලය කියන්නේ මොකක්ද? සිත කය වචනේ. මොකද්ද ළමයි? සතර සතිපට්ඨානය නෙවෙයි. ඔව් ඉන්ද්‍රිය සංවරය. ඊළඟට කාය සංවර. රූප වේදනා සංවර. ඉන්ද්‍රිය සංවර සීලය, ආජීව පාරිශුද්ධ සීලය, ප්‍රත්‍ය සම්නිශ්චය සීලය, ඊට පස්සේ ප්‍රාතිමෝක්ෂ සංවරය. හතරයි. මොකද්ද ඉන්ද්‍රිය සංවරය කියන්නේ? මොනවද ඉන්ද්‍රියන් කියන්නේ? එච්චරයි. ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස. හයයි. ඉන්ද්‍රියන් හය සංවර කරගන්න ඕන. දැන් ඔයගොල්ලන් ඉන්ද්‍රියන් හය සංවරයිද? සංවර නෑ කියලාවත් දන්නවනම් ලොකු දෙයක්. හැබැයි ඔයගොල්ලන්ට තේරෙනවා ඕගොල්ලන්ට වඩා කවුරු හරි කෙනෙක්ගේ ඉන්ද්‍රියන් අසංවරයි නේ. ඒක තේරෙනවා. හැම වෙලේම වෙනසක් තමයි අපිට තේරෙන්නේ. මට වඩා කාගේ හරි කෙනෙක්ගේ ඉන්ද්‍රියන් අසංවර වැඩි නම් තේරෙනවා. මට වඩා සංවර වැඩි නම් ඒත් තේරෙනවා. තේරුණායි. හැම වෙලේම මම කියන එක මැද තියලා තමයි අපි මනින්නේ. මට වඩා කවුරු හරි හොඳයි නම් මට වඩා කෙනෙක්ගේ ඉන්ද්‍රියන් සංවරයි නම් මම කියනවා ෂෝක් හරි සිල්වත් කෙනෙක්. අසංවරයි නම් කියනවා මහා කමකට නැති කෙනෙක්. මැනලා තියෙන කාට සාපේක්ෂවද? මට සාපේක්ෂව. තේරෙනවද? ඔයාලට එහෙම තමයි ඔයාලගේ ඉන්ද්‍රිය සංවරයි කියලා කවදාවත් තේරෙන්නේ නැහැ. කවදා හරි එහෙම ඔහොම ඔයාලට වෙලා නැද්ද? අර පුතා නම් හරිය සංවරයි. එහෙම කියනවා. ඒ පුතා සංවරයි කියලා කියන කාට සාපේක්ෂවද? තමන්ට සාපේක්ෂව. අර කන හරිම සංවරයි. ගෙදෙට්ටවත් ඇද්ද ගන්න එපා කියලා කියනවා. එතකොට ඒ කාට සාපේක්ෂවද කියන්නේ?
තමන්ගේ. ඔයාලට අනුන්ගේ එක පේනවා තමන්ගේ එක පේන්නේ. එහෙනම් මොකද්ද කියන්නේ අනුන්ගේ ඇහි තියෙන කටුව මොකක්ද එක පේනවා මේ තමන්ගේ තියෙන පොල් පරාලේ පේන්නේ. ඒ වගේ තමයි ඔයාලට හැමදාම වෙලා තියෙන්නේ. ඔයාලා මොකද හැමදාම කළේ ලෝකෙ දිහා බැලුවා. තමන් දිහා බැලුවේ නෑ. බුදුහාමුදුරුවෝ කියන මොකක්වත් අපිට දාන දේවල් නෑ. රාහුල හාමුදුරන්ට බුදුහාමුදුරුවෝ මොකද්ද කියලා තියෙන්නේ? බොහොම පොඩි එකක්. මොකද්ද? තමන් දිහා බලන්න කණ්ණාඩියකින් බලලා රූපේ අඩුපාඩු හකස් කරගන්නවා වගේ මොකද්ද කරන්න කියලා තියෙන්නේ? තමන්ගේ හිත දිහා බලලා තමන්ගේ අඩුපාඩු හදාගන්න. ඉතින් ඔයාලා කවදාවත් එහෙම කරලා නැහැ. ඔයාලා අනිත් මිනිස්සුන්ගේ තමයි අඩුපාඩු බලන්නේ. ඔයාලට ඒත් තේරෙන්නේ ඒ අඩුපාඩු බලන්න තියෙන පැරාමීටර් එකක් තමන්ම තමයි මට සාපේක්ෂව තමයි බලන්නේ කියලා තේරෙන්නේ නෑ. එහෙම නේද? ඉතින් ඉන්ද්‍රිය සංවර සීලය කියන්නේ අපේ මේ අස කන නාසය දිව කය මනස කියන මේ ඉන්ද්‍රියන් සංවර කරගන්න එක. ඔයාලා හැමෝම ටෙලිග්‍රාමස් බලන කට්ටියනේ. ඉවර තියෙන හැම වෙලාවට එක YouTube වීඩියෝ එකක් බලනවා, ටෙලිග්‍රාම එකක් බලනවා, එක ෆිල්ම් එකක් බලනවා නේ. එතකොට ඔයාලගේ ඇහැ සංවරයිද? නෑ සංවර නෑ. ඇහැට හම්බෙන රූපේ බලනවා කියන්නේ වෙන එකක්. හරිද? බුදුහාමුදුරුවොත් පාරේ වඩනකොට මේ නැටුමක් තියෙනවා නම් ඉතින් බුදුහාමුදුරන්ට පෙන්නොත් කරන්න දෙයක් නෑ. ඇහැට හම්බෙන රූපේ පේනවා කියන්නේ වෙන එකක්. එලෝගෙන ගිහිල්ලා බලනවා නම් ඒක කියන්නේ ඇහැ අසංවරයි. තේරුණාද? රූප කෙරෙහි තෘෂ්ණාවක් තියෙනවා. රූප කෙරෙහි ඇලිලා තියෙනවා. හරිද? ඔයාලා හැම වෙලේම එක්කෝ මියුසික් එකක් අහගෙන තමයි ඉන්නේ නේ. බස් එකේ ගියත් එහෙම. එහෙම නැත්තම් හැම වෙලේම ගෑනු ළමෙක් නම් පිරිමි ළමයට කෝල් කරනවා. පිරිමි ළමෙක් නම් ගෑනු ළමයට කෝල් කරනවා. ඔකෙන් කියවෙන්නේ අපි හිතනවා වගේ නේ කන අසංවරයි කියන තමයි ඔකෙන් කියවෙන්නේ. ටිකක් වයසක වගේ අම්මා කෙනෙක් නම් මොකෝ කරන්නේ? ඕපදූපයක් හරි අහනවා. ඔකෙන් කියවෙන්නේ මොකද්ද? කන අසංවරයි වෙන මොකුත් නෙවෙයි. එතකොට ගෙදර මොනවා හරි කන්න තියෙද්දි ඩොමිනෝස් යනවා නම්, පීසා හට් යනවා නම්, KFC යනවා නම්, බර්ගර් කිං යනවා නම්, ඩ්‍රැගන් යනවා නම් ඔය මොකද්ද කියන්නේ? දිව අසංවරයි. කවදාවත් හිතලා නැහැනේ. ඔයාලගේ සංවර තිබුණේ මොකද්ද කියලා මට කියන්න කියනවා. ඔය හයතන හය මෙච්චර කාලෙකට. මොකුත් සංවර තිබිලා නෑ. එහෙනම් ඉන්ද්‍රිය සංවර සීලයක් තිබිලා නෑ. දැනන් හිතියද එහෙම ගත්ත නෑ කියලා? දැනන් හිටියේ නෑ. ඉන්ද්‍රිය සංවර සීලය නැත්තම් මොකද වෙන්නේ? ඒක මුලින්ම දැනගෙන ඉන්න එපා. අම්මට කොලෙස්ටරෝල් තියෙනවා? කොලෙස්ටරෝල් තියෙනවා? සීනි? එහෙනම් ඉතින් හොඳයි. ප්‍රෙෂර්? නෑ. ඉන්ද්‍රිය සංවර සීලය නැත්තම් දිව සංවර නැති හින්දා තමයි ලංකාවේ ඉන්න බහුතරයකට සීනි, කොලෙස්ටරෝල්, ප්‍රෙෂර් ඔක්කොම ඇවිල්ලා තියෙන්නේ. ඒ රස පස්සේ දුවනවා මිසක්කා ආහාරය ගන්නේ කුමකටද කියලා දැනගෙන ගන්නේ නෑ. පැහැදිලිද? එතන තමයි ඉන්ද්‍රිය සංවර සීලය නැත්නම් තමයි මිනිස්සු ලෙඩ වෙන්නේ. පැහැදිලිද? ඉන්ද්‍රිය සංවර සීලය නැත්නම් තමයි මිනිස්සු හරි කරදර වලට පැටලෙන්නේ. සමහර ලාවට මිනි මරුන් සිද්ධ වෙන්නේ, මරුන් කන්න වෙන්නේ. ඔය වගේ බොහෝ දේවල් වෙන්නේ මොනවා හින්දාද මේ? ඇහැ සංවර කරගන්න බැරි වෙච්ච තැන මහා ප්‍රශ්න ඇති වෙනවා. කය සංවර කරගන්න බැරි වෙච්ච තැන මහා ප්‍රශ්න ඇති වෙනවා. හරිද? එතකොට ඒ වගේම ඉන්ද්‍රිය සංවර සීලය කියන්නේ ඕක. දැන් ඔයගොල්ලෝ නැති එක සීලයක් ඕක. අනික තමයි ප්‍රත්‍ය සම්මිශ්‍ර සීලය. මොකද්ද ප්‍රත්‍ය සම්මිශ්‍ර සීලය කියන්නේ? ප්‍රත්‍ය පාවිච්චි කරනවා මොකටද පාවිච්චි කරන්නේ කියලා දැනගෙන. මොනවද ප්‍රත්‍ය කියන්නේ? ප්‍රත්‍ය කියන්නේ මොනවද? ස්වාමීන් වහන්සේලාට ප්‍රත්‍ය පහසුව සලසන්න. එහෙම කියනවනේ. මොනවද ප්‍රත්‍ය වෙන්නේ? ස්වාමීන් වහන්සේලාට. පිණ්ඩපාත
සේනාසන, ගිලම්පස, තව මොනවද? චීවර. හරි. ඔයාලට මොනවද ප්‍රත්‍ය වෙන්නේ එහෙනම්? ඔයාලව කන මොනවා හරි. අඳින ඇඳුමකුයි. ඔයාලටත් ඉන්න ගේකුයි. නේ? ලෙඩ වුණොත් බෙහෙත් ටිකයි. ඔයාලට ඊට අමතරව යන්න එන්න වාහනයක් හරි මොකක් හරි එකක් තමයි. ඉතින් ඔයාලට ප්‍රත්‍ය වෙන්නේ වෙන මොකුත් ඔයාලට කියලා ප්‍රත්‍ය වෙන්නේ නෑ. ඔයාලටත් ඒ ටිකම තමයි මොකද හාමුදුරුවෝ කියන්නේත් මිනිස්සෙක්, ඔයාලා කියන්නේත් මිනිස්සෙක්. මිනිස්සෙකුට ජීවත් වෙන්න ඕන ටික ප්‍රත්‍ය කියන්නේ. දැන් ඔයාලා කන්නේ මොකටද? ඔයාලා කවදා හරි එහෙම හිටලා කාලා තියෙනවද? නෑ. ඔයාලගේ තාත්තත් කෑවා. තාත්තගේ තාත්තත් කෑවා. එයාගේ තාත්තත් කෑවා. ඒ හින්දා මාත් කනවා. පොඩි එකෙක් ඉන්න ඌටත් කවනවා. ඔයාලා කවදාවත් කන්නේ මොකටද කියලා දැනගෙනවත් කාලා නෙමෙයි. කන්නේ මොකටද කියලා දැනගෙන කනවා නම් මොනවද තියෙන වාසිය? අනවශ්‍ය විදිහට කැවෙන්නේ නැහැ. ඇයි? මේ ශාරීරිය පවත්තන්නම් කන්නේ අවශ්‍ය ප්‍රමාණයට ගත්තාම ඇතිනේ. නේ? එහෙනම් ඔය තෙල් කෑම જાති අර જાති රස જાති හොයාගෙන යන්නේ නේ. එහෙනම් මොකෝ වෙන්නේ? ලෙඩ දුක් අඩුයි. පර්ස් එකට වාසි. නේ? ප්‍රතිසන්නසිත ඔන්න එකක් කණ එක හරියට දැනගෙන කරනවා නම් ඒක. එතකොට ඔයාලා ඇඳුමක් අඳින්නේ මොකටද? ඔයාලා ඇඳුමක් ගන්නකොටවත් ඔක කල්පනා කරන්නේ අඳිනකොට ඕනේ ගන්නකොටවත් කල්පනා කරනවද? නෑ. කල්පනා කරන්නේ. ඔයාලා ඒකත් එහෙම තමයි. අපේ අම්මත් ඇඳ අම්මගේ අම්මත් ඇඳ එයාගේ අම්මත් ඇඳ මාත් අඳිනවා. අඳින්නේ මොකටද කියලා දන්නේ නෑ. අපි ඇඳුමක් අඳින එකක් තමයි විදි වසා ගන්න. අනික් කාරණේ තමයි මැසි මදුරුවන්ගෙන් පත්තෑ ගොණු සුවන්ගෙන් වෙන ඒවැ වැළකෙන්න. එතකොට සීතලෙන් පින්නෙන් අවුවෙන් ඒවෙන් ආරක්ෂා වෙන්න. එතකොට ඇඳුමක් ගන්නකොට ඔයාලා ওই ටික කල්පනා කරලා නම් ඇඳුමක් ගන්නේ. ඔයාලට රුපියල් 1000ක් වගේ දෙනකොට හොඳ ඇඳුමක් ගන්න පුළුවන්. ඔයාලා එහෙම කල්පනා නොකර ගන්න ඇඳුම් වලින් ඔය කියන එක වැඩක්වත් වෙන්නේත් නැහැ. හැබැයි පුදුමාකාර වියදම්. තේරෙනවනේ ඔයාලගේ මේ හතර සංවර සීලයක් වුණාම සිල් දෙකයි කිව්වේ. ওই දෙක නැති තැන වෙලා තියෙන ටික තේරෙනව නේද? එතකොට ගෙයක් හදන්නේ මොකටද? අවුවේ මෙස්සෙන් ආරක්ෂා වෙන්න. තමන්ගේ තියෙන බඩු මුට්ටුව පරිස්සම් කරලා තියාගන්න. නේ? එතකොට අපි කියනවා වගේ පත්තෑ ගොනුසේ වගේ සර්පයන්ගෙන් අරුන්ගෙන් මුගෙන් ආරක්ෂා වෙන්න. ඔයාලා අද කාලේ ගේ හදන්නේ ඒකටද? නෑ. ඔයාලගේ මාන්නේ පෙන්වන්න. ලොකුකම් පෙන්වන්න ගේ හදන්නේ. ගන්නේ සොච්චම් පඩියයි රට වටේට ලෝන් ගහලා ණය වෙලා කෙල වෙලා හදනවා තට්ටු දෙකට ගියා. මැරෙන කම්ම ගෙවනවා. නැද්ද? ඒක තමයි වෙලා තියෙන්නේ. ප්‍රත්‍ය සම්නිස්ස සීලය නේ මොකටද කරන්නේ කියලා දන්නේ. නෙවෙයිද? ඒ උතන තමයි වෙලා තියෙන්නේ. එතකොට ඔයාලට රජයේ සේවකයෙක් නම් හම්බ වෙන පඩියමදි ලෝන් වලට ගියාම ජීවත් වෙන්න විදිහක් නැහැ. හොරෙන් හරි කීයක් හරි අයතාවි රුපියල් නැහැ. පව් කරගන්නත් වෙනවා. ඒ මදිවට තව ඉතින් නිවාඩු දවසේ වීල් එකක් හරි දුවලා කීයක් හරි හොයා ගන්න ඕනේ. ලැබෙන ගානට වඩා ණය වැඩි. නිදහසක් තියනවද? තේරෙනවනේ වෙලා තියෙන්නේ මොකද්ද කියලා. ওই සිල් දෙකයි කිව්වේ. ඊටු ටික හොයලා බලා ගන්න. අපි ඉන්දිය සංග්‍රහයේ පත්‍ර සම්නිස්ස සීලය කිව්වේ. ඊට පස්සේ ආජීව පාරිශුද්ධ සීලය. ආජීව පාරිශුද්ධ කියන්නේ තමයි ජීවත් වෙන්න වැරදි දේවල් කරන්නේ නැහැ. ආජීව පාරිශුද්ධය පවතින්න නම් මේ දෙක පවතිනවා. කවුරු කෙනෙක් තමන්ගේ ලැබෙන ආදායම 50000 නම් 70000ක් වියදම් තියනවා නම් එයාට ආජීව පාරිශුද්ධය පවත්වන්න බෑ. මේ දෙක තියෙනවා නම් මේකත් රැකෙනවා. මේ තුන රැකෙනවා නම් ප්‍රාතිමොක්ෂ සංවරයක් රැකෙනවා. ඒතකොට රකින්න තියෙන්නේ සිල් දෙකයි. දෙකකුත් ඕනේ හරියටම ඔතන එකක් රැක්කනම් ඇති. සීලය නැත්තම් ඔයාලට ඒකට තේරෙනවනේ කවදාවත් කාය විවේක චිත්ත විවේක කියන කතන්දරේ හම්බ වෙන්නේ නැහැ කියලා. හම්බ වෙන්න බෑ. ඒක නැත්තම් බණ අහන ලාවක් නැහැ, ධර්මය සාකච්ඡා කරන ලාවක් නැහැ, යෝනිසෝ මනසිකාරයෙන් ඉන්න වෙලාවක් නැහැ, මොකුත් නැහැ, නිවනකුත් නැහැ.
තේරුණාද? ඔයාලා ඇත්තටම ජීවත් වෙන්නම් වාලේ ජීවත් වුණා මිසක් මෙච්චර කල් කල්පනා කරලා නැහැ නේ ජීවත් වෙන්නේ කියලා. කවුරු කල්පනා කරලා තියෙනවද? ඈ අම්මා එහෙම කිව්වහම ඉගෙන ගනින් කියලා කවුරු ඇහුවද ඇයි ඉගෙන ගන්න ඕන කියලා? කවුරු අහලා තියෙනවද? නෑ කිව්ව හින්දා ඉගෙන ගත්තා. අපේ අම්මත් ඉගෙනගෙන තියෙනවා තාත්තත් ඉගෙනගෙන තියෙනවා මාත් ඉගෙන ගන්නවා. කවුරු හරි අහන්න එපා ඉගෙන ගන්න කිව්වම ඉගෙන ගත්තාම මොනවද හම්බ වෙන්නේ? අහලා නේ. රස්සාවක් කරාම උමිදල හරියන්නේ නැහැ කිව්වහම ඇයි මම රස්සාවක් කරන්න ඕනේ කියලා අහලා තියෙනවද? නේ. තමන් රස්සාවක් කරන්න නම් ඇයි මම රස්සාවක් කරන්න කියලා කල්පනා කරලා තියෙනවද? ඔයාලට තේරෙනවද ඔයාලට ඔයාලා ගැන හිතන්න ලාවක් නැහැ කියලා? ඉතින් ඔයාලට නිවන් දකින්නේ කොහොමද? ඔය විදිහට නම් මේ මිෂන් එක ඉම්පොසිබල්ම තමයි. කොහොම කරන්න බෑ. කොහොම කරන්න පුළුවන් නම් බුදුහාමුදුරුවෝ අපිට මෙන්න මේක දෙන්නේ. ගිහි ජීවිතේ නම් ඔක්කොම බදාගෙන ඔක්කොම කරන්න පුළුවන් නම් බුදුහාමුදුරුවෝ අපිට කියන්නේ සිවුරයි පාත්‍රය අතර දීලා මේ වැඩේ කරගන්න කියලා. තේරුණාද? එහෙමනම් බුදුහාමුදුරුවෝ තමන්ගේ දරුවව මහාන කරන්නේ දෙමාපියෝ දරුවන්ට දෙන ලෝකේ තියෙන හොඳම දේ. එහෙනම් ලෝකේන්දී හොඳම තාත්තා ලෝකේන්දී හොඳම පුතාට නරක දෙයක් දුන්න වෙන්න බෑනේ. මේ ලෝකේ තියෙන උතුම්ම සැනසීම දුන්නේ. තේරුණාද? මේක තමයි හොයාගන්න ඕන. ඔයාලා මේක හොයාගන්න උත්සාහවන්ත වෙන්නේ නැහැ. ඔයාලව ඉඳලා හිටලා ඇවිල්ලා මම පොඩ්ඩක් ඔය කවුරු හරි කිව්වහම කවුරු හරි අර උනන්දු කළාම ඇවිල්ලා බණපදයක් අහලා පොඩ්ඩක් අහලා යනවා. එච්චර තමයි. තේරුණේ? මම දන්නවා මෙතන මම මේ වැය කරන කාලයෙන් ඕනනම් ප්‍රයෝජන ගන්න එක්කෙනෙක් නැත්තම් දෙන්නෙක් නැත්තම් තුන් දෙනෙක් හිටියේ. ඔව්. අන්න ඒ තුන් දෙනා වෙනුවෙන් තමයි මම මේ කාලය වැය කරන්නේ. අනික කට්ටිය මම දන්නවා මේ ඇහුවා මේ ගියා ආයේ පුරුදු ට්‍රැක් එකේ. ඉතින් අර මම කියනවා වගේ ඔයාලත් හැමදාම බණ අහනවා, හාමුදුරුවෝත් හැමදාම බණ කියනවා, ඔයාලා අහනවා, හාමුදුරුවෝ කියනවා. ඔච්චර තමයි. පිළිපදින කෙනෙක්. ඊට පස්සේ කියනවා අනේ දැන් මේ සෝවාන් වෙච්ච කෙනෙක්වත් නැහැනේ. සෝවාන්කම කියන එක උඩින් පාත් වෙන එකක් නෙවෙයි, තව මහන්සියෙන් උපයා ගන්න ඕන දෙයක්. තේරුණාද? ඉතින් පේනවනේ ඔයාලා ළඟ කොච්චර වැරදි තියෙනවද කියලා. ඔයාලා ළඟ හරි කියන්න මොකක්වත් නැහැ. ඔක්කොම වැරදි. සංසාර ගමන යනවා නම් ඔයාලට ඔක්කොම හරි. කිසි ගැටලුවක් නැහැ. ඇයි? රැල්ල යන පැත්තට තමයි ඔයාලා තාම යන්නේ. ඒ පැත්තට ඔය ඔක්කොම හරි. රැල්ලෙන් අනිත් පැත්තට යනකොට ප්‍රතිවිරුද්ධ පැත්තට යනකොට හැඩපාරෙන් අයින් වෙනකොට ඔය කියන ඔක්කොම දේවල් වැරදි. තේරුණාද? මේ සමාජයේ ඉන්න හැමෝම යන්නේ සංසාර රෝගයට අහු වෙලා සංසාරේ යන හැඩපාරට අහු වෙලා යන කට්ටිය. ඒගොල්ලෝ කරන දේවල් නිවන් දක්වා යන ගමනින් සම්පූර්ණයෙන් වැරදි. තේරුණාද? ඒකෙන් ඈත් වෙන්න සංසාර රෝගෙන් ඈත් වෙන්න ඕන. ඒ හැඩපාරෙන් අයින් වෙන්න ඕන. එතකොට අර දේවල් ඔක්කොම වැරදි කියලා ඔයාලට තේරෙන්න ඕන. ඔයාලට බැලුවහම ඔයාලට හිතෙනවා මේ හාමුදුරුවෝ මොනවද මේ කැලවලටලා කරන්නේ? යසර කාලා බිල පන්සරලා ඉන්න පුළුවන්කම තියෙද්දි කියලා. ඒ ඔයාලගේ දෘෂ්ටියට අනුව අපි දුක් විඳිනවා කියලා ඔයාලට පේනවා. හැබැයි අපිට පේනවා ඇත්තටම දුක් විඳින්නේ ඔයාලා තේරුමක් නැති දෙයකට. තේරෙනවද? තව මොනවා හරි ප්‍රශ්න තියෙනවද? නැද්ද ප්‍රශ්න? ප්‍රශ්න නැද්ද? ප්‍රශ්න අහලා වැඩක් නැද්ද? ඉතින් ආයෙත් ඔච්චරම තමයි. ඉතින් ඊට වඩා නෑ. ඔයාලා කොහෙන් ඇහුවත් ඔච්චර තමයි. එතකොට අපි මේ පුතාට තව තියෙනවද ප්‍රශ්න?
තියෙන ටික ඔක්කොම අහගන්න පුතේ. ඊළඟ මොහොතේ අපේ ජීවිතේ ෂුවර්ුත් නැතිකොට කියන්න බෑනේ. සෙනයක් පාසාම අපේ මේ ස්කන්ධ විඳිනවා වගේ කියන්නේ. ශරීරයේ විඳිනවා. හ්ම්. ආයතන විඳිනවා. හ්ම්. සිතුවිලි විඳිනවා. සෙනයක් කියන්නේ ඒ කොහොමද සම්බන්ධයෙන් සෙනේ කියන දේ මට පොඩ්ඩක් ෂණයක් කියන දේ. මේ ෆෝන් එක පේනවනේ. දැන් මම මේක අල්ලගෙන ඉන්නවනේ මෙහෙම. අල්ලගෙන ඉන්නවා මම මේක දිහා බලාගෙනත් ඉන්නවා. බලාගෙන ගමන් මම අත් එක්ක කතාත් කරනවා. නේ? මට කුරුල්ලෝ කෑ ගහන සද්දත් ඇහෙනවා. ඔය හැමදේම වෙනවනේ. දැන් පුතේ මම ඔයාලට කියනවා මට මේ ෆෝන් එක අහුවෙලා තියෙනවා නම් මට ෆෝන් එක පේන්න බෑ. ෆෝන් එක අහුවෙලා හරි ෆෝන් එක අහුවෙලා තියෙනවා හරි ෆෝන් එක පේනවා නම් හරි මට කතා කරන්න බෑ. මේ ෆෝන් එක අහුවෙලා තියෙනවා නම් හරි ෆෝන් එක පේනවා නම් හරි කතා කරනවා හරි මට කුරුල්ලෝ කෑ ගහන සද්ද ඇහෙන්න බෑ. තේරුණාද? මොකක්ද දෙකෙන් තේරුණේ මට? එන ෂණයක් කියන එක ඔයාලට හිතා ගන්නවත් බැරි තරම් පුතේ අතිශය සියුම් වේගවත් දෙයක්. ඔක තමයි ෂණයක්. ෂණයක් කියන්නේ හරියටම සිතක උත්පාදයේ ඉඳලා භංගය දක්වා කාලය. උත්පාද තිති භංග කියන අවස්ථා තුනට අපි කියනවා ෂණයක් කියලා. ඒක හිතා ගන්න නම් තව ප්‍රඥාව දියුණු වෙලා හිතේ වේගය අඳුර ගන්නවා. එතකන් ෂණය කියන එක නිකන් අපිට හිතා ගන්න බැරි මොකද්ද මහා ගැඹුරු එකක් විතරක් වෙනවා. ප්‍රඥාව දියුණු වෙච්ච තැනදී තේරෙනවා දැන් ෂණය කියන්නේ මොකද්ද කියලා තමන්ගේම විදිහකට. ප්‍රඥාවයි විඥාන දැනුමයි කොහොමද අපි ඒක? ප්‍රඥාව තුලින්මයි දැනුම කියන එක පුතේ බාහිරින් කහව කරන්න පුළුවන්. බාහිර ආයතනයන්ගෙන් දැනුම එකතු කරන්න පුළුවන්. අපි හැම වෙලේම කරන්නේ බාහිර ආයතනයන් හරහා ගන්න දේ විතක්ක ਵਿਚාරවලට ලක් කරලා දැනුමක් විදිහට එක්කහව කරගන්න කියන අපි කියනවා දැනුමට අපි කියන සංඥාව කියලා. දැනුම කියන්නේ සංඥා ස්කන්ධය. ඉතින් සංඥාවේ වර්ධනය කරන දැන් ડોක්ටර් කෙනෙක් මොනවද කරන්නේ? එයා කරන්නේ එයාගේ සංඥා ස්කන්ධය වර්ධනය කරනවා. ඉංජිනේරුවෙක් කරන්නේ එයාගේ සංඥා ස්කන්ධය වර්ධනය කරනවා. හැමෝම කරන්නේ සංඥාවන් වර්ධනය කරගන්න තමයි දැනුම කියන්නේ. වෙන දෙයක් නෙවෙයි. ඉගෙන ගන්න කියලා ඔයාලා මේ මහ දෙයක් කරන්නේ නැහැ. සංඥාව වර්ධනය කරනවා. සංඥා නිරෝධයක්ද මෙතන තියෙන්නේ? හ්ම්? සංඥා නිරෝධයක්ද තියෙන්නේ? සංඥා නිරෝධයක් නෙවෙයි. සංඥාව කියන එක හිතන්නකෝ දැන් බුදුහාමුදුරුවොත් රාහුල කුමාරයා දැක්කහම අඳුර ගන්නවද නැද්ද මේ රාහුල කියලා? අඳුනාගන්නේ මොකෙන්ද? සංඥාවෙන්. එහෙනම් රහත් වෙන තැන්දී හරි බුදු වෙන තැන්දී හරි සංඥා නිරෝධයක් නෙවෙයි. ඔය සංඥා වේදිත නිරෝධය කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ මේ සමත භාවනාවෙන් ගිහිල්ලා සමාපatti මට්ටමේදී කරන වැඩක්. එතෙන්දී වේදනාවකුත් නැහැ. වේදනාවක් නැත්තම් හඳුනා ගැනීමක් ඇති වෙන්නෙත් නැහැ. තේරුණේ? ඒ සමාපatti සෝයක් ගැන කතා කරන සංඥා වේදිත නිරෝධණය ගැන කතා කරන්නේ. මේ එහෙම නැතුව රහත් වෙන තැන්දී හරි ක්ලේශයන් ප්‍රහාණය කරන තැන්දී සංඥාව නැති වෙන්නේ නැහැ. හැමුණා නම් එහෙම හරි ප්‍රශ්නයක් වෙනවා. ඇයි? එහෙනම් කිඹුල්වත් නුරට යන පාර අඳුර ගන්න බැරි වෙනවා. ඒ සංඥාව අල්ලගෙන ඉන්න දෘෂ්ටිය නැති වෙන්නේ. ඔව් සංඥාව කියන්නේ ඔව් සංඥාව වලින් දෘෂ්ටිය කිව්වත් හරි. දෘෂ්ටියක් මතන හැමදේම ගොඩනැගිලා තියෙන්නේ. මේ නැතුව සංඥාව නැති වෙන්නේ නැහැ. හඳුනා ගැනීම නැති වෙන්නේ නැහැ. හඳුනා ගැනීම තියෙනවා. බුදුන්ටත් පංචස්කන්ධය ඇත. පංච උපාදානස්කන්ධය නැත. කියන්නේ බුදුන්ටත් හඳුනා ගැනීම තියෙනවා. විඳීම් තියෙනවා. උපාදානය වීමක් නැහැ තෘෂ්ණාව නැති හින්දා. සම්මාස එතකොට අපි බලන් යනකොට අපි ඉන්නේ හැම දෘෂ්ටියක අපි ඉන්නේ හැම තැනම දෘෂ්ටියක. දෘෂ්ටියක්. ඉතින් ඒ කියන්නේ බුදුහාමයා මේක දෘෂ්ටි කාන්තාරයක්. ඒතර අපි බුදුහාමුදුරුවෝ කෙරෙහි අචල ශ්‍රද්ධාවෙන් බුදුහාමුදුරුවෝ කෙරෙහි මල් පහන් පූජා කරත් වන්දනාමාන කරත් අපි දෘෂ්ටියකට වැටෙනවා. ඒක ඉතින් තමන් කරන විදිහ අනුව තමයි. දැන් අපිට මෙහෙම කරන්න පුළුවන්නේ. දැන් බුදුහාමුදුරුවන්ට මමත් මල් පහන් පූජා කරනවා. මම මල් පහන් පූජා කරන්නේ මොකක් හින්දාද? බුදුහාමුදුරුවෝ කියන්නේ මේ අපිට මේ දුකින් ගැලවෙන මාර්ගය පෙන්ලා දුන්නා. ඉතින් අපි කෘතගුණ දැක්වීමක් වශයෙන් මේ මල් පහන් පූජා කරනවා. මේ ලෝකෙන්දී ශ්‍රේෂ්ඨම ඥාන දර්ශනයක් තිබුණා වූ පුද්ගලයා කියලා විශ්වාසයෙන් කරනවා. නැත්තම් බුදුහාමුදුරන්ට මල් පහන් පූජා කළා කියලා එතනින් මට නිර්වාණය අවබෝධ වෙනවා කියලා අන්ධ භක්තියක් ඇතුලේ මම එහෙම දේවල් කරන්නේ නැහැ. බුදුහාමුදුරන්ට එහෙම කට්ටිය නිවන් දක්වන්න පුළුවන් නම් බුදුහාමුදුරුවෝ ඔය ඉඳි ඔක්කොම එකෙන් ඈතර ගන්නවා. මොකද ඒ තරම් කරුණාවක් තිබිච්ච මහා කරුණාවක් තිබිච්ච මහා ශ්‍රේෂ්ඨ උත්තමෙක් තමයි බුදුරජාණන් වහන්සේ කියන්නේ. බුදුරජාණන් වහන්සේට පුළුවන් පාර පෙන්වන්න විතරයි. බුදුරජාණන් වහන්සේ අපිට පාර පෙන්නවා.
ඒ පාර ගිහිල්ලා මේ කටයුත්ත කරගන්න එක අපේ වැඩක්. ස්වාමීන් වහන්සේ ඔය කියන වගේ මම මේ අන්ත දෙකෙන් මිදීම තුලින් ඔය කියන ශුන්‍ය ස්වභාවයට යනකොට අන්න එතනදී හවු වෙනවා ස්වාමීන් වහන්සේ. වහන්සේ කියනවා හරි. කොහෙන් ගියත් මෙතන හවු වෙනවා කියනවනේ. කොහෙන් අපි ගියත් අන්ත දෙකෙන් මිදුණත් අපි අර ශුන්‍ය ස්වභාවයේදී හවු වෙනවා. එතන තමයි කඩා ගන්න අමාරු ස්වාමීන් වහන්සේ. අන්ත දෙකෙන් අර අපි අරමුණු රහිත තත්ත්වයක් එන්නේ. අරමුණු රහිත තත්ත්වයක් මේකේ ගොඩනැගෙන්නේ තුල තියෙනවා දැනීමක් තියෙනවා. නෑ පුතා. අරමුණු රහිත තත්ත්වයක් එන්නේ නෑ. හිතක් ගොඩනැගෙන්නේ කොහොමද අරමුණක් නැතුව? ඇහැට රූපයත්, කනට ශබ්දයත්, නාසයට ගන්ධයත්, දිවට රසත්, කයට පහසත්, මනසට නැත්තම් අර ධම්මත් කියන මේ අරමුණු නැතුව හිතක් ගොඩනැගෙන්න බෑ. මොකෙන්ද තේරෙනවද? මේක ඇතුලේ කතා කරන ශුන්්‍යතාවය ඔහොම එකක් නෙවෙයි. මේක හොඳට තේරුම් ගන්න. ඒක අවසානයේ වෙනකන් තියාගන්න ශුන්‍ය නිස්සත්ත්වෝ නිජ්ජීවෝ ශුන්‍යෝ කියන්නේ රහතන් වහන්සේ කෙනෙක්ගේ අවබෝධය. ඒ අවබෝධය එහෙම නැතුව පිටින් ඉඳලා ගන්න බෑ. දැන් පෙලක් වෙලාවට අපේ කෑගල්ලේ පන්සලට ආවම උපාසකම්මලත් කියනවා. "ආමුදුරනේ මේක වැඩක් නෑ. නිස්සත්ත්වෝ නිජ්ජීවෝ ශුන්‍යෝ මේක මම කියලා කෙනෙක් නෑනේ." ඔහොම කියනවා. අවබෝධයයි අහගත්ත දේකුයි කියන්නේ දෙකක්. තේරුණාද? අපි කියන සුත්තමේ ඥානයයි, චින්තාමේ ඥානයයි, ප්‍රත්‍යක්ෂ ඥානයයි කියලා තුනක් ගැන කතා කරනවා. හරිනේ? ප්‍රත්‍යක්ෂ ඥානය කියන්නේ වෙන දෙයක්. ඒක අවබෝධය. ශුන්්‍යතාවය කියන එක ඔහොම දෙයක් නෙවෙයි පුතේ. ඒක මොකද්ද කියන එක ඔයාම තමයි තේරුම් ගන්න ඕන මේකේ අවසානයේදී. ඒක ස්වාමීන් වහන්සේ කාටවත් කියන්න බෑ නේද? ශුන්්‍යතාවය කියන එක කාටවත් කියන්න ඒකයි කියන එක මෙහෙමනේ ෆීලිං එකක් විස්තර කරන්න බෑ. දැන් කාට හරි කියන්න පුළුවන් මම ඔයාට ආදරෙයි කියලා කියන්න පුළුවන්. ආදරෙයි කියලා කිව්වට ඕක මොන වගේද, මොන හැඩේද, මොන වගේද කියලා කාට හරි පෙන්නක් කියන්න පුළුවන්ද? අනික් මිනිස්සයා තමන්ගේ හිතේ තියෙන ස්වභාවයට අර කියන වචනේට හැඩයක් දීලා අල්ලගන්න. කවදාවත් මේ කියන ස්වභාවයන් බුද්ධාගම ඇතුලේ මනෝ පුබ්බංගමන මනස ප්‍රධාන 1000ක් කතා කරන්නේ. මේකේ තියෙන හැමදේම ස්වභාවයන් සිත විසින් දැනගන්නා වූ දේවල්. ඒ කියන්නේ හැඟීම් තව කෙනෙකුට ප්‍රකාශ කරන්න ලෝකේ වචන නෑ. කොහොමත් නිස්සත්ත්ව නිජීව ශුන්‍යෝ කියන ස්වභාවයන් ප්‍රකාශ කරන්න ලෝකේ වචන ඇත්තෙම නෑ. ඒක තමයි අවස්ථාන ප්‍රතිඵලය එතන තියෙන්නේ. අවසාන ප්‍රතිඵලය එතන තියෙන්නේ. එතෙන්ට යන්න කලින් ওই වචන තුන ඇල්ලුවොත් මොකෝ වෙන්නේ? ආයේ දෘෂ්ටියකට වැටෙනවා. අපි දැන් මේ වැඩේ කරගෙන යනවා නම් ගොඩක් වෙලාට එතන තමයි ගොඩක් වෙලාට මේ දෘෂ්ටි අපි අල්ලා ගැනීමක් තමයි කරන්නේ. ඒක අල්ලා ගැනීමක් තමයි කරන්නේ. එතෙන්ට යන්න එපා. ඒ කියන්නේ තමන්ගේ අවසාන අවබෝධය කියන එක වෙන දෙයක්. ඊට කලින් ඒක කායෙන් හරි අහගත්තොත් එහෙම රැවටෙන තැන් තියෙනවනේ. දැන් මම ඔයාලට කියනවා මෙහෙ කොළඹින්දලා මෙහෙට යනකොට මාතරට යනකොට ඔන්න මගදී මේ හරියදී බෝධියක් හම්බ වෙනවා මේ පැත්තේ කියලා. සමහර ලාවට පානදුරේ බෝධියකුත් තියෙනවා. ඔයාලා ඒකට රැවටෙන්න පුළුවන් කළුතර බෝධිය කියලා. තේරුණේ? ඒ හින්දා මග ලකුණු කාගෙන්වත් අහන්න යන්න එපා. ඔයාලා යන පාරේනේ හවුවෙන්න තියෙන ඒවා හවුවේ. තේරුණා? හොයන්න ගියොත් තමයි පැටලෙන්නේ. පැටලෙනවා. දැන් ඔය කට්ටියට තිබිච්ච ප්‍රශ්නයක් තමයි අපේ ලොකු හාමුදුරුවන්ගේ ධර්ම දේශනාවල තියෙනවා. නිවන් දකින්න කැඩෙන්න ඕන සංයෝජන 5යි. පෘථග්ජනෙක් නම් මේ සාමාන්‍ය ලෝකෙ ඉන්න කෙනෙක් නම් උද්දම් භාග්‍ය සංයෝජන 5යි. මේ අනික් කට්ටිය නම් ඕරම් භාග්‍ය සංයෝජන මොකක්ද මොකක්දයක් කියනවා මට හරියට මතක නැහැ. ඉතින් මේ යා කියන 5යි කැඩෙන්න කියලා අපේ ලොකු ස්වාමීන් වහන්සේ කියනවා. ඉතින් මට නම් කවදාවත් ඔක ප්‍රශ්නයක් වුණේ නැහැ කැඩෙන්න ඕන 5යිද 10යිද 15යිද. ඒ ඉතින් යන පාරේ කැඩෙන්න තියෙන දේවල් තියෙනවා කැඩේ. ඕක අල්ලගෙන ඕක ගැන කර කර ඉන්නකොත් තව දෘෂ්ටියක්. 5යි 10යිද 5යි 10යි දෙක වැඩක් නැහැ. කැඩෙන්න තියෙන ටික කැඩෙයි ඔය පාරේ යනවනම්. පාර හරිනම් එච්චරනේ වෙන්න ඕන. නේ? පාරේ යන්නේ නැති කට්ටිය තමයි ප්‍රතිපදාවට බහින්නේ නැති කට්ටිය තමයි පැත්තකටලා ඕක ගැන තර්ක කර කර ඉන්නේ. අර තව තරකාවනේ බුදුහාමුදුරුවෝ ලංකාවේද ඉන්නේ ඉන්දියාවේද කියලා. මට නම් බුදුහාමුදුරුවෝ අඟහරු ලෝකෙ ඉපදුනත් ප්‍රශ්නයක් නෑ. මොකද උන්වහන්සේ දේශනා කළ ධර්මයයි අපිට වැදගත් වෙන්නේ. ඒ හින්දා ඔය ඔක්කොම දෘෂ්ටීන් මේ මාර්ගයට බැස්සේ නැත්නම් කොහේ හරි නම් අපි එක දෘෂ්ටියක් හදාගෙන
ඒකත් එක ඇලි ඇලි ගැටි ගැටි ඉන්නවා. ඒක නෙමෙයි වෙන්න ඕන. ලෝකේ තියෙන මොන දේ වුණත් අපිට ප්‍රශ්නයක් නෑ. අපි යන පාර හරිනම් අපි නිදහස් අපේ පාරේ යන්න ඕන. තේරුණාද? ඔයාලට තව මොනවා හරි තියෙනවද දැනගන්න? තියෙනවා නම් අහගන්න. ආයි ඔයාලා ආයෙ මාව හම්බුණා කියලා තේරුමක් නෑ. ඔච්චරම තමයි ඉතින් තියෙන්නේ. එහෙනම් අදහගන්න තියෙන දෙයක් අහගන්න. මෙච්චර දුර කතර ගවාගෙන ආයෙ එකේ පළක් නෑ. හරි. අකුසල සිතක්. මොකද්ද අකුසල් කියන්නේ? දැන් අපි අහලා තියෙන වචන ටිකක් තියෙනවා. ඔයාලා ඔයකකවත් තේරුම දන්නේ නැහැ. මම දන්නවා. මොකද්ද පින කියන්නේ? මොකද්ද කුසලයේ කියන්නේ? මොකද්ද පව කියන්නේ? මොකද්ද අකුසලයේ කියන්නේ? මම දන්නවා ඔයාලා ඔය අම්මා තාත්තා කියලා දුන්න හින්දා වචන ටික කියනවා මිසක් දන්නේ නැහැ මොකද්ද කියලා. මොකද්ද පින කියන්නේ? ළමයි මොකද්ද පින කියන්නේ? මොකද්ද පින කියන්නේ? පින් කළා තියෙනවා. මොකද්ද පින කියන්නේ? යහපත් දේවල් කියන්නේ. මොනවා කුසල් කියන්නේ? යහපත් දේවල් තමයි. යහපත් දේවල් කිරීම නිසා කියලා. හරි. බුදුහාමුදුරුවෝ කියනවා සබ්බ පාපස්ස අකරණං කුසලස්සුප සම්පදා. හරිනේ. දැන් බුදුහාමුදුරුවෝ කියන්නේ පින් කරන්න කියලා. බුදුහාමුදුරුවෝ කියන්නේ කුසල් කරන්න කියලා. එතකොට දැන් ඔයාලා කොහොමද පිනයි කුසලයයි දන්නේ නැත්නම් කුසල් කරන්නේ? චේතනාව මොකක්ද? හොඳ චේතනාව කියන්නේ මොකක්ද? දැන් මම අහන්නේ මොකක්ද හොඳ චේතනාව කියන්නේ? පිනද කුසලයේද මොකක්ද? පිනයි කුසලය කියන්නේ දෙකක්. හරි. මම අහන්නේ මොකද්ද පින මොකද්ද කුසලය? මොකද්ද කුසල සිතක් කියන්නේ? ඔයාලට තේරෙනවද ඔයාලා බෞද්ධ වුණාට උපතින් ඔච්චර කල් බණ අහලා තිබුණාට මේ බුද්ධ ආගමේ නිකන් ෆවුන්ඩේෂන් එකවත් දන්නේ නැහැ කියලා? ඔයාලා හරි වීක් ඇත්තටම. තේරුණාද? නිවන් දකින්න ඕන නම් ඔහොම හරියන්නේ නැහැ. ඇහිච්ච එක ඇහිච්ච විදිහට දාගෙන තේරුමක් තියනවද? තේරුමක් නැහැ. හාමුදුරුවන්ට දානි පූජා කළානේ. ඒක පිනක්ද කුසලයක්ද? පිනක්. මහත්තයා කියන කුසලයක්. අනික කට්ටිය මොකද කියන්නේ? දෙකම තියෙනවා. කුසලයක්. දෙකම තියෙනවා. උපාසකම් දෙකම තියෙනවා. පුතා පොඩි එක්කෙනා. අනේ මට රකවන්නේ මොකක්ද උනත් නේද අපි හඳුරුන්නේ. පිනයි කුසලයි දෙකම තියෙනවා. පුතා පින කියන දේ අපිට සාමාන්‍යයෙන් අපිට යම් දෙයක් ලබාගෙන ඉන්නේ. දෙයක් දුන්නට පස්සේ ඒකට ප්‍රතිලාභයක් කියන දේ ලැබෙන දෙයක්. ඔව්. කුසලයක් කියන්නේ සාමාන්‍යයෙන් අපේ දැන් අපි හිතනවා නම් අපි මේ නිරෝධය කියන්නේ අපි කවදම හරි නිර්වාණය කරා යමු වෙනවන කියන හරි යම් දෙයක් ඒ වගේ සාක්ෂාත් කරගන්න. ඒ වගේ දෙයකට අර කුසලයේ බලපාන. අපි බලමු ඔයාලා කාටවත් පිනයි කුසලයයි ගැන හරි වැටහීමක් නැහැ. දැන් හාමුදුරන්ට දානි දුන්නාම පිනකුයි කුසලකුයි දෙකම සිද්ධ වෙනවා. ඒ කතාව හරි. එතකොට අපි කියනවා අපිනේ බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා කියලා මම අහලා තියෙනවා චේතනා හම්බික්කවේ කම්මං දාන. මහන්නේ චේතනාවම කර්මයයි. එතකොට හාමුදුරන්ට දාන ටිකක් පූජා කරන්න ඕගොල්ලන්ගේ සද්ධා සම්පන්න චේතනාවක් සකස් වෙන්න ඕන. සකස් වෙලා ඒ චේතනාව ඔස්සේ තව තව චේතනා දාමයක් ගොඩනැගිලා දානේ පිළියෙල වෙන්න ඕන, පූජා කරන්න ඕන. මෙන්න මේ චේතනා සමුදාය ඔස්සේ සිදුවෙන්නා වූ යහපත් කර්මයට අපි කියන පුණ්‍ය කර්මයක් එහෙම නැත්නම් පිනක් කියලා. ඕකට හැකියාව තියෙනවා ආයුෂය, වර්ණය, සැපය, බලය කියන කාරණාවන් ලබා දෙන්න. තේරුණාද? ඒකට ඔයගොල්ලන්ට තමයි ওই වස්තුව අයිති වෙලා තිබුණේ
ගෙනහලා පූජා කරන කම්ම. ඔයගොල්ලන්ගේ දාඩිය මහසින් උපයා සපයාගත දෙයක් නේ ඔය. ඕගොල්ලන්ට තමයි අයිති තිබුණේ ගෙනහලා පූජා කරන කම්ම. පූජා කරනකොට මොකද්ද ඔයාලා කළේ? Tamanට අයිති දෙයක් අතහැරියා. එතකොට ඔයාලා මොකද්ද? අතහැරීමට පුරුද්දක් ඇති කරගත්තා. පුරුද්දක් ඇති කරගත්තා. ඔන්න පුරුද්දට අපි කියනවා කුසලය. සංසාරේ කුසල් කියන්නේ මොනවද එහෙනම්? යහපත් පුරුදු දානේ පැත්තෙන් නම් අතහැරීම. සීලයේ පැත්තෙන් නම් සීලයත් කුසලයක්. භාවනාවත් කුසලයක් දැනගෙන කරනවා. දැන් ස්වාමීන් වහන්සේ කෙනෙකුටයි, හිඟන්නෙකුටයි, බල්ලෙකුටයි තුන්දෙනාටම ඔයාලා ස්වාමීන් වහන්සේ දාන පිළිගන්නවා. හිඟන්නෙකුට කන්න ටිකක් දෙනවා, බල්ලෙකුට කන්න ටිකක් දෙනවා. ওই තුනේ තියෙන වෙනස මොකක්ද? මොකේද වෙනසක් නැත්තේ? අතහැරීම කුසලයේ වෙනසක් නෙමෙයි. හරි. කුසලයේ වෙනසක් දැනට අපි නැහැ කියලා කියමුකෝ. පිනේ වෙනසක් තියෙනවා. පිනේ වෙනසක් තියෙන්නේ ඇයි? ස්වාමින් වහන්සේලාට අපි කියනවා අනුත්තරම් පුඤ්ඤක්කෙත්තන් ලෝකස්සාති. මේ ලෝකේ අනුත්තර වූ පින්කෙත. ලෝභ දේශ මොහ ඡය කරන මාර්ගයේ යන්නේ. Tamanට වඩා සීලයෙන්, ගුණයෙන්, තපසින් මේ හැම දෙයකින්ම උසස්. කෙලස් තවන වීරියෙන් යුක්තයි. ඉතින් ස්වාමීන් වහන්සේලාට යමක් පූජා කරනකොට ඒක පූජාවක් වෙනවා. ඒ හින්දා මහත්ඵල වෙනවා, මහානිසංස වෙනවා. ඒ කියන්නේ මහත්ඵලයි මහානිසංසයි කියන එකේ තේරුම තමයි මේ කියන ආයු වර්ණ සැබ්බල කියන කාරණාවන් උපරිම මට්ටමින් දෙන්න පුළුවන්කම තියෙනවා කියන එක. ඒතර පිනේ විපාක වශයෙන් ආයු වර්ණ සැබ්බල හම්බ වෙන්නේ. එතකොට ස්වාමීන් වහන්සේ නමකට දානේ පූජා කළාම පින කියන එක උපරිමයි. මහත්ඵලයි මහානිසංසයි. හිඟන්නෙකුට කන්න ටිකක් දුන්නාම මේ මිනිස්සයා ලෝභ දේශ මොහ තියෙන රාගාදික දේශ සහගත ඊර්ෂ්‍යා කෝධ වෛර ඔය කියන හැමදේම තියෙන මහා සමහරලාවට දාන වස්තු පූජා කරන කෙනාටත් වඩා ගුණයන්ගෙන් අඩු පුද්ගලෙක්. ඒ හින්දා එතන මහා ලොකු පිනක් සකස් වෙන්නේ නෑ. තිරසනෙකුට දෙනකොට එච්චරවත් පිනක් සකස් වෙන්නේ නෑ. ඒකට ඔය තුනේම පින වැඩිම හාමුදුරන්ට දුන්නා. හරිනේ. කුසලයේ ගත්තොත් ඕගොල්ලන්ගේ හිතේ ඇත්තටම තියෙනවා හාමුදුරුවන්ට දුන්නාම මේකට අනිත් පැත්තට හම්බ වෙනවා ඩබල් ට්‍රිබල් වෙලා කියලා. ඇත්තටම හිතේක තියෙනවනේ. ඒ කියන්නේ ඔයාලා හිඟන්නන්ට නොදී හාමුදුරුවන්ට එලෝ දෙන්නේ. ඕකෙන් තමයි එහෙම කරන්න ඔයාලා. එතකොට ඔයාලා ඔය චේතනාවෙන් නම් දෙන්නේ. අපි කියනවා සංසාර ගමනේදී අපිට මේකෙන් දිව්‍යම සම්පatti ලැබේවා, මනුෂ්‍යම සම්පatti ලැබේවා කියන චේතනාව පෙරටු කොටගෙන නම් දෙන්නේ. එතන කුසලයක් නෑ. තිබුණත් හරිම අඩුයයි මේ ගනුදෙනුවක් ඔයාලා කරන්නේ. අතහැරීමක් නෙවෙයි. පොඩ්ඩක් දීලා ගොඩක් බලාපොරොත්තු වෙනවා. එහෙනම් අතහැරීම කියන පුරුද්දක් ඔයාලා ඇති කරගන්නේ. එහෙනම් ඔයාලා කඩේට ගිහිල්ලා සල්ලි දාලා බඩු ගත්තාමත් අතහැරීම කියන පුරුද්ද ඇති වෙන්න ඕන. හරි? එහෙම නැතුව කවුරු කෙනෙක් දෙනවා මේ ස්වාමීන් වහන්සේ මේකෙන් දානේ වලද සුවපත්වල බණ භාවනා කරලා මේ සංසාර ගමනේ ඊතර වේවා කියන චේතනාවෙන් දෙනවා නම් අන්න කුසලයක් සිද්ධ වෙනවා. පැහැදිලිද? ඔයාලා හිඟන්නෙකුට යමක් දෙනකොට දෙන්නේ ගොඩක් වෙලාවට මේ මිනිස්සයා ගැන උපන් අනුකම්පාවෙන්නේ මොනවා හරි දෙයක් ආයේ බලාපොරොත්තු වෙන්නේ නෙවෙයි. හරිනේ? අන්න එතකොට ඒක අතහැරීමේ පුරුද්දක් වෙනවා. හැබැයි ඒක දීලා ඔයාලා බලාපොරොත්තු වෙනවා නම් මේ මිනිස්සයා මට ස්තුති කරයි හොඳක් කියයි කියලා අන්න එතකොට කුසලේ බාල වෙනවා. තිරසනෙකුට උගේ දුක දැකලා උගේ බඩගින්න දැකලා දෙනවා නම් අතන කුසලයක් තියෙනවා. උගේ මේ එකට අල්ලගෙන ඌ කන්නාට අස ඌ අල්ලගන්න හිතාගෙන දෙනවා නම් කුසලයක් නෑ. තේරෙනවද මේකේ වෙනස? මේ ලෝකේ මිනිස්සු ඕන තරම් පින් කරනවා. එක් කතා දෙකන්නේ අන්‍යාගමිකවත් පින් කරනවා. හරි? බොහෝ දෙනෙක් පින් කරනවා. හැබැයි කුසල් රැස් කරන කට්ටිය අඩුයි. හරිම අඩුයි. ඉතින් මේක තමයි පිනේ කුසලයේ තියෙන වෙනස. අපි නිවන් දකින්න යන ගමනේදී අපිට පින නෙමෙයි අවශ්‍ය වෙන්නේ කුසලය. ඉතින් ඒකයි බුදුහාමුදුරුවෝ සබ්බ පවස කරන කුසලස්ස උපසම්පදා. කුසල උත්පාදනය කරන්න කියලා කියන්නේ අන්න ඒ නිසා. එතකොට ඔයගොල්ලෝ දැනගන්න ඕනේ සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේට අච්චර සැප සම්පත් තිබිලා සක්විති රජකම ලැබෙන්න තිබුණා. යුවරජ පදවියකට කොහෙද හිටියේ මට මතක විදිහට. ලෝකෙට ලස්සනම කාන්තාව බිරිඳ වෙලා හිටියා. ලෝකෙට හොඳම පුතා දරුවා වෙලා හිටියා. එතකොට
රටවැසි විශාල පිරිසක් හිටියා. හද කඳුරුම වෙලා තිබුණා. සැප සම්පත් සෑහෙන්න තිබුණා. මේ සියල්ල අතහැරලා යන්න හේතු උනේ පිනද කුසලයේද? කුසලයේ. සංසාරේ මේ දාන ආදී දේවල් සිද්ධ කළා අතහැරීම පිළිබඳ ඇති කරගෙන තිබුණා මහා පරිචය මහා ඵල පුරුද්ද තමයි හේතු උනේ. නැත්තම් ඔයාලට බෑනේ. දැන් ඔයාලට ඇති කිහිම් මලකුත් නැහැ. ඔක දාලා එන්නත් බෑ. ඔයාලට එහෙම පුරුද්දක් නැහැ. තේරෙනවද? ඔයාලා පින් කරලා තියෙනවා. කතා දෙකක් නැහැ. නැත්තම් මනුස්සාත්මයක් හම්බ වෙන්නේ නැහැ. කුසල් තමයි නැත්තේ. තේරෙනවද? කුසල් තමයි කරගන්න ඕන. බෝසතාණන් සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේලා අච්චර සැප සම්පත් හම්බුනේ මොකක් හින්දාද? සංසාරේ ගලව පිනේ විපාක වශයෙන්. ආයු වර්ණ සබ්බල සියල්ල අඩ නැතුව හම්බෙලා තිබුණා. ඒ ඔක්කොම අතාරින්න කොහෙන්ද පුරුද්ද ආවේ? කුසලේ. දැන් තේරෙනවද පිනයි කුසලයි කියන්නේ කොහොම බැලන්ස් වෙන දෙකක්ද කියලා? එතකොට ඔයාලා හොඳට කල්පනා කරලා බලන්න කුසල් කරලා තියෙනවද? කරලාම නෑ. ඉතින් ඔයාලා හිතන් ඉන්නවනේ මෛත්‍රී බුදුහාමුදුරුවෝ දැකලා හරි නිවන් දකින්න කියලා. දකින්න බෑ ඇයි? කෝ කුසල්? කුසල් නෑ ඔයාලට. තේරෙනවද? කුසල් සිත් ගැන හොයන්න කලින් කුසලයේ දැනගෙන ඉන්න ඕනේ. කුසල් සිතක් අඳුර ගන්න කොහොමද නැත්තම් කුසලයේ දැන නැතුව. කුසල් සිත් කියනකොට කොහොමද අලෝහනේ මේ අලෝභනේ ලෝභ නැති සිත්නේ. මේ ලෝභ නැහැ කියන්නේ මොකද්ද? අතහරනකොට මොකක්ද බලාපොරොත්තු වෙනද අතහරනවා කියන එක. ඒකයි කුසලයේ වෙන්නේ. ඔයාලා අතාරින්නේ එහෙම නෙවෙයි අනිත් පැත්තට ගන්න බලාගෙන. ඔයාලා කොච්චර මිත්‍යා දෘෂ්ටි ටිකද ඉඳලා තියෙන්නේ මේ කියලා මේ පොඩි වෙලාවට තේරෙනවද? එතකොට අපි බෞද්ධ කියාගන්න එක හරිද? වැරදි. බෞද්ධ නම් කුසල් දහම් රැස් කරන්නේ පින් නෙවෙයි. තේරුණාද? පින් රැස් කරන්නේ අන්‍ය ආගමිකයෝ. බෞද්ධ නම් බුදුහාමුදුරුවෝ කිව්වොත් දේශනාවට අනුකූල වෙන්න ඕන. බුදුහාමුදුරුවෝ පින් රැස් කිරීමක් ගැන කියලා නෑ කුසල් දහම් සම්පාදනය කරගන්න කියලා තියෙනවා. පින කියන්නේ බෝනස් එකක්. ඔයාලා හාමුදුරුවන්ට දාන දෙනකොට දාන දෙන්න හාමුදුරුවෝ සෝපත් වේවා කියන චේතනාවෙන් නම් ඔයාලට ඒක නම් රූප පිනට අනුරූප විපාක හම්බ වෙයි. ඔයාලා කුසල් දහම් රැස් කරගන්න ඕන නම් හාමුදුරුවන්ට දුන්නාම මෙහෙම ලැබෙනවා කියලා හිතාගෙන දෙන්න ඕනේ නේ. තේරෙනවද? බලනකොට ඔයාලා හිතන් ඉදියට මෛත්‍රී බුදුහාමුදුරුවෝ දැකලා නිවන් දකින්න පුළුවන් කියලා හොඳට මතක තියාගන්න. ඒක කරන්න බෑ ඔයාලට. තේරුණේ? නිකන් බොරුවට හිත හදන්න ඕනේ නෑ ඔයාලට පුළුවන් කියලා. ඔයාලට පුළුවන් වෙනවා ওই තියෙන ජීවිතේ ඉතුරු කාලේ හරි වේගයෙන් කුසල් දහම් සම්පාදනය කරන්න රැස් කරන්න ශ්‍රාවක බෝධීන් නිවන් දකින්නවා කියන එක මහා අමාරු වැඩක් නෙවෙයි. හරියට මේ පිනයි කුසලයේ අඳුරගෙන වේගයෙන් කුසල් දහම් සම්පාදනය කරනවා. තේරුණාද? දැන් ඔය දානයේ තියෙන කුසලයයි පිනයි ගැන අපි කතා කළේ. සීලය කොහොම එකක් නැද්ද? තියෙනවා. දාන සීල භාවනා කියන්නේ ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා කියලා අපි කියනවා. සීලෙත් ඔහොම එකක් තියෙනවා. අපි දැන් ඔක්කොම ඔය පානතුරු කොළඹ පැත්තේ කට්ටියනේ. දැන් ඔය පැත්තේ නැද්ද ඔය අපි කියන්නේ සාමාන්‍යයෙන් මම නම් දෙකලා තියෙන ඔය පැත්තේ ඔය ක්ලීනින් සර්විස් වල වැඩ කරන කට්ටිය වගේ බොහොම දුප්පත් කට්ටියම දැකලා තියෙනවා. ඉන්නවනේ. සමහර ලාවට මාත්‍ය දාලා ගිහිල්ලා ළමයි එක්ක තනි වෙලා මේ ක්ලීනින් සර්විස් වල වැඩ කරලා රුපියල් 10-15000ක පඩියක් අරගෙන තමන්ගේ දරුපවල බොහොම අමාරුවෙන් දත්තු කරගෙන යන අම්මලා ඉන්නවා. ඉන්නවනේ. තවත් කට්ටියක් ඉන්නවා සමහරලට ඔයගේ ප්‍රශ්න තියෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. හැබැයි වෙන මොකද්ද මහා ලෝකේ තියෙන පරණ මූර්තියෙන් උපයන. නේ? එතකොට දැන් මේ දෙන්නගේ වෙනස ඇති වෙලා තියෙන මොකක්ින්ද? අර මේ ක්ලීනින් සර්විස් එකේ වැඩ කරන මිනිස්සයාටත් බැරිද බොහොම පහසුවෙන් ඉඳන් එහෙම උපය ගන්න? පුළුවන්.
ඇයි ඒ මනුස්සයාට හිතෙන්නේ නැත්තේ? ඒ නිසා මනුස්සයාට සංසාරේ තියෙනවා අපි කියන ඉන්ද්‍රිය සංවර සීලය හුරු කරලා තියෙනවා සංසාරේ. ඒ හින්දා මේ මිනිසුන්ට වැරදි දේවල් කරන්න ලැජ්ජයි හිතෙන්නේ. හිත තමයි මේකට අපි පොළඹවන්නේ. හිත සංවර වෙලා නම් තියෙන සංසාරේ අපි හිත සංවර කරලා පුරුදු වෙලා කරලා තියෙනවා නම් වැරදි දේවල් කරන්නේ මේ ගම්මානලත් ඉන්නවා එහෙම. පෙලක් මිනිස්සු ඉන්නවා කසිප්පු පෙරලා සල්ලි හම්බ කරනවා හොඳට සල්ලි තියෙන මිනිස්සු තව. මේ දුප්පත් මිනිස්සු ඉන්නවා කුලියට ගිහිලා ජීවත් වෙනවා. මේ මිනිස්සුන්ට කසිප්පු කරන්න බැරිද? පුළුවන්. ඒ කරන්නේ නැත්තේ. සංසාරේ ඒ මිනිස්සු මේ අපි කියනවා ආජීව පාරිශුද්ධ සීලය වගේ මේ සීලයන් හුරු පුරුදු කරලා තියෙනවා. ඒ හින්දා එහෙම කරන්න හිත නැමෙන්නේ හිතෙන්නේ අපි කියනවා හෘද සාක්ෂියට එංගව එහෙම කරන්න බෑ කියලා. තේරෙනවද? එතකොට මේ නීතියම නෙමෙයි ලෝකේ හැමදේම මොනවද කරලා තියෙන්නේ. මේ සංසාරේ අපි පුරුදු කරලා තියෙන ಗುಣධර්ම අපි කියන කුසලතාවයන්. තේරුණාද? ඉතින් මේ හැම එකම ගත්තාම ඔන්න ඔය කුසලයේ අපිට බලපානවා මේ ගමනේදී. දැන් අපි කියන විශාඛා බණහද්දි සෝවාන් වුණා. හැමෝම අහලා තියෙනවා. ඉතින් විශාඛාව බණහද්දි සෝවාන් වුණේ කොහොමද? දැන් අවුරුදු 7යිනේ විශාඛා සෝවාන් වෙනකොට මම අහලා තියෙන විදිහට අවුරුදු 7ක පොඩි ගෑනු ළමයි. දැන් අවුරුදු 7ක පොඩි ගෑනු ළමයිට මම මෙතන බණ කිව්වොත් මොකෝ වෙන්නේ? ගංගලයි ආරේ කුරුල්ලෝ කෑ ගන්නකොට කෑ ගහන එක අහන්නදී සමල්ලෙක් ගියොත් ඒක යන දිහා බලන් හිටි නේ. එතකොට එහෙම වුණොත් මං කියන දේ මෙලමට තේරෙයිද? නෑ. විශාඛ ළඟ තියෙන හරි විශේෂ ගුණයක්. එයා ළඟ තියෙන සංසාරේ හුරුකලාව ඉන්ද්‍රිය සංවර සීලය. මෙයා වෙන මොහොතකටවත් මේක ඉන්ද්‍රියක්වත් අසංවර වෙලා තිබුණේ නැහැ බුදුහාමුදුරන්ගේ බණ අහන්නලා. එහෙම තිබුණා නම් යාට මේක තේරෙන්නේ නැහැ. තේරුණාද? ඒ ඉන්ද්‍රිය සංවර සීලය තිබිච්ච හින්දාම තමයි යාට පුළුවන් වුණේ මේ සියලු ඉඳුරන් අසලා බුදුහාමුදුරුවෝ කියන දෙයට අවධානය යොමු කරන්න. එතකොට බුදුහාමුදුරුවන්ගේ මාධුර්යවත් කටහඬට තමයි යාගේ හිත සමාහිත වුණේ. සමාහිත වෙච්ච හිතට තමයි මේ ධර්මයේ ගැඹුර වැටහුනේ. එතන තමයි සෝවාන් ඵලයටපත් උනේ. ඉතින් දැන් ඔයාලට මේ කියන බණ ඇහුවාම තේරෙන්නේ නැත්තේ ඇයි? ඔයාලගේ ඉන්ද්‍රිය සංවර සීලය නේ. ඔයාලා මෙතන හිටියට එක්කෝ ඔළුවෙන් වෙන කොහේ හරි ඉන්නේ. එක්කෝ කන තියෙන්නේ වෙන කොහේ හරි. තේරෙනවද? ඔයාලා මෙතන ඉඳලා හිත මෙතන නෑ කියලා ඔයාලා දන්නවද? ඉතින් අපි කියන්නේ ඔයාලට එකට එකක් ගැලපෙන්නේ නෑ. ඉන්ද්‍රිය සංවර සීල නැති හින්දා ඔයාලට සංසාරේ හුරු කරලා නැති හින්දා බණ ඇහුවට බණ අහනකොටම ඔයාලට මාර්ගඵල ලබන්න බෑ. මේ දාන සීල භාවනා කියලා තුනක් බුදුහාමුදුරුවෝ අනුදැනුව අදාළලා තියෙන නිකන් නෙවෙයි. කවුරු හරි නිවන් දකින්න යනවා නම් සංසාර ගමනේ මේ තුන ඔයාලා හුරු පුරුදු කරන්න ඕන. ඒක නැතුව නිවන් දකින්න බෑ. ඔයාලා හිතන් ඉඳලා පින් කළා නිවන් දකින්න පුළුවන් කියලා බෑ. තේරුණාද? පින සසරට. සංකාරනේ ආනිජ්ජාපි සංකාරනේ. පුණ්‍යාවි සංකාර, අබුණ්ණාපි සංකාර. සංකාර. පුණ්‍යාවි සංකාර කියන්නේ පින කියන්නේ සංස්කාරය. සසරට. පව කියන්නේ සංස්කාර සසරට. ආනිජ්ජාපි. භාවනාවලින් මහා සමතෙන් ගොඩනගනවා ඒකත් සසරට. තේරෙනවද? ඒ හින්දා ඔයගොල්ලෝ කොහොමත් මේ ආත්ම නිවන් දකින්න ලෑස්ති නෑනේ. ලෑස්තිද? නෑනේ. ලෑස්ති කට්ටියට පුළුවන්. ඒක තමයි. අඩුම මෛත්‍රී බුදුහාමුදුරුවෝ දැකලා හරි නිවන් දකින්න හිතන් ඉන්නවා නම් 2000 ගානේ ලක්ෂ අවුරුදු ලක්ෂ 25ක්වත් යයි. ඉතින් මේ එහෙම හරි හිතන් ඉන්නවා මොකෝ කරන්න ඕන? කුසල් දහම් රැස් කරන්න. වෙන නම් කියන්න දෙයක් නැහැ. දාන සීල භාවනා කියන මේ ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවන් කුසල පක්ෂය බලවත් වෙන විදිහට කරගන්න. පින බලවත් කරන්න යන්න එපා. පින සසරට මිසක්කා නිවනට හේතු වෙන්නේ නැහැ. මේ ආත්ම නිවන් දකින්න හිතන් ඉන්නවා නම් මේ ලැබිලා තියෙන අවස්ථාවේ හරියට ප්‍රයෝජන ගන්න. ආයේ ඔයාලට තව බුදුර සමහරට ලක්ෂ ගාණක් මේ සක්වල පහළ වෙන්න පුළුවන්. ඔයාලා හතර අපායේ ඉන්න පුළුවන්. එපා කිව්වට වැඩක් නැහැ. ප්‍රාර්ථනාවෙන් ගැලවෙන්න පුළුවන් නම් මොනව කරන්න බැරිද? ඊළඟ මොහොතේ කොහෙට යයිද කියලා අපි කවුරුත් දන්නේ නැහැ. ඉතින් ඒ හින්දා අඩුම
සෝවාන් ඵලයට හරිපත් වෙන්න. එතකොට හතර අපායෙන් නිදහස් කියලා බුදුහාමුදුරුවෝ සහතිකයක් දීලා තියෙනවා. බුදුරෙක් සහතික වෙන කිසිම තැන දෙයක් බොරු වෙන්නේ නැහැ, වරදින්නේ නැහැ. ඉතින් ඔයාලා මේ ලැබිච්ච මනුෂ්‍ය ආත්මය හරියට පාවිච්චි කරන්න. ඔයාලා ඒක පාවිච්චි කරන්න දන්නෙත් නැහැ. මේක හරියට වඳුරට අහුවෙච්ච දැලිපිය වගේ ඔයාලා හිත තේරුමක් නැතුව පාවිච්චි කරනවා. තේරුණාද? හරියට පාවිච්චි කරන්න පාවිච්චි කළොත් මේ ආත්මෙම නිවන් දකින්න බෑ කියලා අපි කියන්නේ නෑ. හොඳේ. ඔයාලා සූදානම් නැහැ කියලා විතරයි මම කියන්නේ. ඔයාලා සූදානම් වුණොත් නිවන් දකින්න පුළුවන්. සම්බුද්ධ ශාසනය තාම ජීවමානයි. ධර්මය තාම වළංගුයි. ධර්මාර්ගය කියලා දෙන සංඝයා වහන්සේලා තාම ජීවමානයි. නිවන් දකින්න බෑ කියලා එකක් නෑ. හොඳේ. නිවන් දකින්න පුළුවන්. ඔයාලා ළඟ උත්සාහයක් නැහැ, සූදානමක් නැහැ, කැපවීමක් නැහැ. එතකොට නිවන් දකින්න බෑ. සමහර ලාවට ඔයාලට නිවන් දකින්න වාසනාව ඇති. දැන් මහදන සිටු පුත්‍රයා පළවෙනි කාලේ මහන්න රහත් වෙනවා කියලා කියනවා. ව්‍යාපාරයක් කළා නම් නුවර පළවෙනි සිටුවරයා වෙනවා කියලා ඔහොම කියාගෙන යනවනේ බුදුහාමුදුරුවෝ. රහත් වෙන්න වාසනාවක් තිබිච්ච පුද්ගලෙක්. හැබැයි මොකද වුනේ අන්තිමට උත්සාහ නොකිරීම හින්දා දෙලොවින්ම පිරිහුණා. ඔයාලා ළඟ වාසනාව තිබුණාද කියලා අපි කොහොමද දන්නේ? අපි දන්නේ. ඒක ඔයාලම තමයි උත්සාහ කරලා බලන්න ඕන. තේරුණේ? ඔයාලට මැණික් ගලක් හම්බ වෙන තියෙනවද නැද්ද කියලා දන්නේ නැතුව ඔයාලා නිකන් උඩින් නම් බලන් හිටියට අපිට ඕවා හම්බ වෙන්නේ නැහැ කියලා හරියන්නේ නැහැ. පතලයක් කපලා බලන්න ඕන හම්බ වෙන වාසනාව තියෙනවද කියලා. නිකන් ඉන්නේ. ඒ වගේ තමයි මේකත්. උත්සාහ කරලා බලන්න ඕන නිවන් දකින්න පුළුවන්ද බැරිද කියලා. අපත යන්නේ. ඇයි? මේ ඇති කරගන්නා වූ පරිචය පුරුද්ද සසර වෙන භවයක හරි අපි නිර්වාණය කරගෙන යන්න හේතු වෙනවා. ඔය කොච්චර කිව්වත් කොච්චරම තමයි. පළක් තව ප්‍රශ්න තියෙනවද මොනවා හරි? ඔයාලා මගේ අකුසලයට හම්බුණාද උත්තරේ? ඈ? බලාපොරොත්තු වෙච්ච උත්තරේ හම්බුණාද නැත්නම් ඕන උත්තර ලැබුණේ නැද්ද? සිතම තමයි ඉතින්. තව ප්‍රශ්න මොනවා හරි තියෙනවද? සානස් අපේ ප්‍රඥාව වඩවා ගන්න අපේ වැඩියෙන්ම කළ යුතු වැඩියෙන් විවේකයෙන් වෙන මොකුත් කරන්න එපා. ප්‍රඥාව වඩන්න දැන් මම ප්‍රඥාව වඩන්න ඔයාලට කියලා තියෙන ක්‍රමයක්. ඔයාලට කායික විවේකයේ තියෙන්න ඕන, මානසික විවේකයක් තියෙන්න ඕන. ඒ වගේම ඔයාලා අප්‍රමාදී වෙන්න ඕන. අප්‍රමාදී වෙන්න බෑ හැමෝටම. අප්‍රමාදී වෙන්නත් පොඩි ප්‍රඥාවක් ඕන. දැන් කවුරු හරි මිනිස්සෙක් වලක වැහලා ඉන්නවා කියලා හිතන්නකෝ. වැහලා වලට වතුර පිරෙනවා. එතකොට ওই මිනිස්සයා කොහොම හරි ওই වලෙන් ගොට්ට ඉන්න දත කනවා. මරු විකල්ලෙන් නගලනවා කියලා අපි කියනවා. ඒ නහයට උට්ට වතුර ආවොත් ගිල්ල මැරෙන හින්දා. එතකොට ඔයාලට මේ එතකොට අර මනුස්සයා අප්‍රමාදීව තමයි ක්‍රියා කරන්නේ මේකෙන් ගොඩ එන්න නේ. ඔයාලට මේ සංසාරයෙන් ගොඩ එන්න නම් ඔයාලට සංසාරේ බය තේරෙන්න ඕන. එතකොටයි අප්‍රමාදී වෙන්න පුළුවන්. තාම ඔයාලා සංසාරේ බය දැකලා නැහැ. ඒක ඇහැට පේන එකක් නෙවෙයි ප්‍රඥාවට අහු වෙන එක. ඔයාලට පොඩි ප්‍රඥාවක් තියෙන්න ඕන සංසාරේ බය තේරෙන්න. එතකොට ඔයාලා අප්‍රමාදී වෙන්නේ. පෙළක් ස්වාමීන් වහන්සේලා අවුරුදු 30 ගණන් 40 ගණන් පුදුම විදිහට වීරය කළා තියෙනවා. චක්කුපාල මහරහතන් වහන්සේ ගැන කියවෙනවා. S2 අන්ධ වෙද්දිත් නිදා ගන්න නැතුව භාවනා කටයුතු නිරතුණා. ඒ කියන්නේ සංසාරේ බය දැක්කා. ඔයාලට එහෙම නෙමෙයි මේ පොඩ්ඩක් පොඩි කාලයක් ඒකට වෙන් කරන්න තරමටවත් අප්‍රමාදී වෙන්න බෑ. ඒ ඔයාලට සංසාරේ බය තේරෙන තරමට ප්‍රඥාවක් වැඩිලා නැහැ. ඒ ප්‍රඥාව වැඩෙන්නත් මොකද වෙන්න ඕනේ? ඔයාලා විවේකීව ඉන්න ඕනේ. තේරුණා? ඒකයි මම කියන්නේ කාය විවේකේ චිත්ත විවේකයෙන් පස්සේ තමයි අප්‍රමාදී වෙන්නේ. එහෙම අප්‍රමාදී වෙන පුද්ගලයාට තමයි බණ අහන්න හිතෙන්නේ. මොකද්ද මේ කියලා තියෙන්නේ? මේකෙන් ගැලවෙන පාර මොකද්ද කියලා හොයන්නේ සංසාරේ බය දැක්ක පුද්ගලයා. එතකොටයි ඇහුවා වූ දහම් කරුණු ආයෙ නැවත මේ මම තේරුම් ගත්ත විදිය හරිද කියලා දැනගන්න කට්ටියත් එක්ක එහෙම සාකච්ඡා කරන්න එක්කහුවෙලා. එහෙම සාකච්ඡා කරන පුද්ගලයාට තමයි කල්යාණ මිත්‍රය මුණ ගැහෙන්නේ. නිතර කල්යාණ මිත්‍රය හම්බෙන්නේ යන්නේ එයා තමයි. එයා තමයි යහපව ඇහුවා වූ දහම් කරුණු පිළිබඳව යෝනිසෝ මනසිකාරයෙන් කල්පනා කරන. සිහි බුද්ධියෙන් යුතුව ඒව ගැන මෙනෙහි කරන්නේ විවේකී විඳගෙන මෙන්න මේ පුද්ගලයා. තේරුණා? එතකොටයි ප්‍රඥාව වර්ධනය වෙන්නේ. ඉතින් ප්‍රඥාව වර්ධනය වෙන ඔය කාරණා ටික තමයි ඔයාලා කරගන්න ඕන. වෙන මොකුත් කරන්න එපා.
ඔය කාරණා ටික ඔයාලා හරියට කරන් ගියා නම් ප්‍රඥාව වර්ධන ප්‍රඥාවේ උඩම මට්ටමට අපි කියනවා මොකද්ද? යථාභූත ඥාන දර්ශනය. නැත්තම් සම්මාදිට්ඨිය. පොඩි වැඩක් කරන්න තියෙනවා. කරන්නත් බැරි ඔයාලටම තමයි. දකින්නත් ප්‍රඥාව තියෙන්න ඕනේ මහත්තයෝ. ඒකනේ වැඩි. දැන් ඕක තේරෙන්නේ නැත්නම් ඒකෙන් කියන්න තියෙන්නේ මොකද්ද? වෙන මොකුත් නෙමෙයි කල්පනා කරගන්න මම අලි මෝඩෙක් කියලා. වෙන ඉතින් මොනවද කියන්න තියෙන්නේ? මේක තේරෙන්නේ නැත්නම් වෙන ප්‍රඥාව දිනු කරගන්න. අපි දැන් ඔය කිව්වට ප්‍රඥාව දිනු කරන්න ඕන කියලා. දැන් මහත්තයෝ ආයේ පානදුර ගිය ගමන් ආර බුරුදු එක දුවන්න පටන් ගන්නවා. අර තියලා ආව බැට් එක ගත්ත ආයේ එක පොඩි කාලයක් ඉවි ගත්ත ආයේ දුවන්න ගන්නවා. ඉතින් ඕක තමයි යම්මා කියලා වෙන මොකුත් නැහැ. දෙන්න යන්න පටන් ගන්නවා. හැමෝම තම තමගේ පුරුදු රිලේ එක දුවන්න ගන්නවා. ඕකෙන් ගැලවෙන්න මුලින්ම නැතුව බෑ. සංසාරේ කොච්චර ළමයි හදලා ඇද්ද නේ? කොච්චර උකුන්ට උගන්නලා ඇද්ද? කොච්චර උස්මහත් කළ කහාද බන්දලා දීලා ඇද්ද? ඈ කොච්චර ළමයි හුරතල් කරලා ඇද්ද? වැඩක් තියෙනවද? වැඩක් නෑ. ඉතින් වැඩක් නෑ කියලා තේරෙනවා ආයෙ ඕකම කරන්නේ ඇයි? තේරෙන්නේ නෑ කොච්චර වැඩක් නෑ කියලා කිව්වත් ඕක පස්සෙම තමයි. ඉතින් මොකද කරන්නේ? අර කියනවා ලේ දෙන්න පුළුවන් වුණාට මොලේ දෙන්න බෑ කියලා. නේ? මොලේ දෙන්න බෑ අපිට පුළුවන්. බණ පොඩ්ඩක් නම් කියලා දෙන්න. තව මොනවා හරි ප්‍රශ්න තියෙනවද? අපේ මේ කවුද මේ ටියුෂන් මහත්තයාට? ඔයාලගේ සියලු ප්‍රශ්න වලට උත්තර හම්බ වුණාද? හම්බුනේ නැත්නම් අහන්න නිකන් ඔයාලට හිතුනට කමක් නැහැ දැන් ඒවා නිකන් මෝඩ ප්‍රශ්න වගේ කියලා. ඒක හිතුනට කමක් නැහැ අහන්න. සමහර අය හිතාගෙන ඉන්න කට්ටිය ඉන්නවා. නෝ නෑ එහෙම කමක් නැහැ. ඒවා මෝඩ ප්‍රශ්න වගේ හිතුනට කමක් නැහැ ඔයාලට. සමහරලාට ඒවා තව පැත්තකට යොමු කරන්න පුළුවන් ප්‍රශ්න වෙන්න පුළුවන්. අහන්න අර අපේ ළමයි අකුසල් ප්‍රශ්නේ වගේ. ඒකෙන් වෙන පැත්තක් හැදුනනේ. තියෙනවා නම් අහන්න. ප්‍රශ්න මොකුත් නැද්ද? අදනේ බාහිරන්තෙන් අපි ඉගෙනකොට සම්මුතියෙන් අපි උත්සාහ කරන ඒකට වීර දකින්න අපි යම් කිසි දෙයක් දකින්න ඒක ලක්ෂණයි කියලා එතනින් එහාට පස්සේ ප්‍රපංච ගොඩනැගීමක් කරන්නේ නැහැ. හරි. මේ වගේ අවස්ථාවකදී සමහර අවස්ථාවල් දැනගෙන ගන්න ආය නම් අපි මොකුත් නැහැ එලීමක් ගැටීමක් නැහැ. දැන් ඒක අර උඩින් බැලුවම පේන්නේ ඇලීමක් නැහැ කියලානේ අර ඒක ඔස්සේ නැවත නැවත නොබැලීම නිසා. ඔව්. මොකද අර යටින් බැලුවම ඒක ඇලීමක් තියෙනවා. ඔය පළවෙනි පාර ලස්සනයි කියන හැඟීම ආවා කියන්නේ එතන ඇලීමක් තියෙන හින්දා. ඔව්. එතකොට අර ඒකේ ඊළඟ ස්ටෙප් එකට ගිහිල්ලා ඒක ඊට වඩා ගැඹුරට විශ්ලේෂණය කරන්න ඕනේ. දැන් අතනින් අපි නතර වුණ තා දැන් ඇලීම් ගැටීම් නැහැ කියලා ඔය කියන්නේ අනුශය අවස්ථාව තියෙද්දී අර වීතික්කම අවස්ථාව පරිඋත්තාන අවස්ථාව නැති වීම විතරයි. එතෙන්දී අපි හිතන් ඉදියොත් එහෙම දැන් සියල්ල අහවරයි මම කලියුත්ත කරගත්තා කියලා රැවටලා ඉවරයි. ආය දෘෂ්ටියක්. එහෙම නෙවෙයි කලියුත්ත කරගෙන නැහැ. කලියුත්ත කරගත්තා නම් Tamanට ඒක දැනෙනවා. Taman තමයි Tamanගේ මාර්ගඵල දැනගන්නේ නැතුව සර්ටිෆිකේට් දෙන්න පුළුවන් කෙනෙක් මේ ලෝකේ නෑ. Taman තමයි Tamanගේ මාර්ගඵලයන් කොහොමද කියලා දන්නේ. ඒක වෙන කෙනෙක් දන්නේ නෑ. දැන් ඒ අවස්ථාවේ අපි පල්ලයට බහින යනකොට අපිට තේරෙනවානේ දැන් ඒක තවත් ගැඹුරට බලාගෙන යනකොට වාසිතේ මම ඊයේ කතා කරේ සම්බන්ධව අර හදිසි අමතුරක් කරන අවස්ථාවේදී ඇති වෙන සිත සම්බන්ධව. ඔව්. ඒ වගේ ලාගද හඳුරන්නේ දැන් අපි මේ අර හිතේ බය කියන එකත් එක්කනේ හඳුරන්නේ අර ඒකත් අර උඩින් දැක්කම තේරෙනවා අපි මනසත් එකදී
ඒ මනුස්ස බැන්නත් එකයි ගැහුවත් එකයි ඉතින් මට අදාළතාවයක් නැහැ. ඔව්. අර බය කියන්නේ අපි ඒ මනුස්සයත් එක්ක හිතින්වත් අඩුම තරමේ මනුස්සයාට ක්‍රියාවක් සිද්ධ කරන්න හිතෙන්නේ නැහැ කෙනාට. සිතුවිල්ලක්වත් ඇති වෙන්නේ නැහැ. ඔව්. නමුත් අර බය කියන එක සහ චූටි අර අනුශය අවස්ථාවකින් කේන්තියක් අර තරහවක් තියෙන අතුරට බහගෙන ගියාම ඒක තමයි. ඒක නැති වෙන්නේ මමත්වයේ නැති වෙන තැන. ඒ කියන්නේ මමත්වය සම්පූර්ණ නැති වෙන්නේ මේක අපි කියන ආධ්‍යාත්මික අන්තෙන් නිදහස් වෙන්න ඕන. මම කියන ස්වභාවයෙන් මිදිච්ච තැන තමයි ඔය බය කියන එක සම්පූර්ණ නැති වෙන තැන. තේරුණේ? බය කියන්නේ දේශයක අවස්ථාවක්. ඉතින් බය කියන එකෙන් නිදහස් වෙන්න යන්න නැතෙන්දී කියන්නේ. එතකන් ඔය බාහිරන්තයෙන් නිදහස් වුණයි කියලා ලෝභය දේශය අඩු වෙනවා. නැත්තරම නැති වෙන්නේ නැහැ. ඒක නැත්තරම නැති වෙන තැන තමයි ආධ්‍යාත්මික අන්තයෙන් නිදහස් වෙන්න. එතකොට හම්දුරනේ නිතරම මේ ප්‍රශ්න තමයි අපි මේක තියෙන මේක මට ලෝකේ තියෙන කිසිම දෙයක් මට අදාළතාවයක් නැහැ. එහෙම දෘෂ්ටියක් විදිහට ගත්තොත් එතකොට ලෝකෙ මොනවා අපිට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කියන එක නෙමෙයි. ඔව්. මේක මොකද කෙනෙක් ළඟම ඉන්න කෙනාට කරදරයක් වෙනවා. ඔව්. ඒ කරදරයක් වෙනවාත් ඒ කරදරයට අවශ්‍ය මොකක් හරි පිළියමක් අපි කරන හැරෙන්න ඔව්. ඒ මොකක්ද උනේ කොහොමද උනේ කා නිසාද උනේ මොකක්ද ඉතින් අර ඒ කරුණු කාරණා හොයා බැලීමක් කරන්න අවස්ථාවක් ඔව්. ඕනේ නැහැ. ඔව්. එහෙම ඕනේ නැහැ. තමන් අදාළ කලියුත්ත කළා එතනින් නිදහස් වුණා. ඔව්. ඔව්. එච්චරයි වෙනවා. ඒක තමයි කියන්නේ අර නැතුව දැන් අපි හිතුවොත් එහෙම මට බාහිරන්තය අදාළම නෑනේ කියලා අපි දෘෂ්ටියක් හදාගත්තොත් ආයේ ඒ දෘෂ්ටියෙන් හින්දා බාහිරන්තය මොනවනත් අපිට ප්‍රශ්නයක් නැති වෙනවා. ඒක ආයේ දෘෂ්ටියක් ඇතුළේ වෙන වැඩක් මිසක් අවබෝධය ඇතුළේ වෙන වැඩක් නෙමෙයි වෙනවා. ඉතින් ඒ හින්දා මේක හරි සියුම්ව විශ්ලේෂණය කරගෙන හිමීට කරගෙන යන්න ඕන කාරණාවක්. බැරි දෙයක්ුත් නෙමෙයි මේ අවුරුදු 7 8 පොඩි උන් රහත් වුණා. ඒ ඔයාලට බෑ කියලා කියනවා මොකක් හරි තියෙනවා අර අපි කියනවා වගේ එළිය. ඔව් මොලේ මොකක් හරි කේස් එකක් තියෙනවා කියලා තමයි ඉන්නේ අවුරුදු 7 8 පොඩි කට්ටිය මාර්ගඵල ලබලා අපිට බෑ කියලා කියනවනම් එතන තියෙනවා මොකක් හරි එහෙම ප්‍රශ්නයක්. කියන ගොඩක් වශයෙන් මේ ආත්මෙ නිවන් දකින්න වෙයිද? ඒක දෘෂ්ටියක්. ඒ දෘෂ්ටිය ඇතුළේ නම් කවදාවත් නිවන් දකින්න බෑ. මේ ආත්මේ අපිට බෑනේ. අපි මෛත්‍රී බුදුහාම දැකලා එයත් එක්ක යන කට්ටියනේ කියලා හිතන් ඉඳියොත් මේ ආත්මය නිවන් දකින්න ගෞතම බුදුහාමුදුරුවෝ වෙලා බණ කියන්නේ නිවන් දකින්න බෑ. අර දෘෂ්ටි ඇතුළේ හිරලා තියෙන්නේ. අහන්නේ නෑනේ. අහන්නේ නැත්නම් කොහොම මේ වැඩේ වෙන්නේ? අර දෘෂ්ටි ඇතුළේ ඉඳන් නම් අහන්නේ. මට ඕකෙන් වැඩක් නෑනේ. මම මෛත්‍රී බුදුහාමුදුරන් කාලේ මේ වැඩේ කරගන්න හිතන් ඉන්නේ කියාගෙන නම් මේක අහන්නේ. ඒ දෘෂ්ටි ඇතුලේ නම් ඉන්නේ. මොකෝ වෙන්නේ? කවදාවත් මේ බණ අහලා නිවන් දකින්න හම්බ වෙන්නේ නෑ. අපි කියන්නේ තණ්හා, දිට්ඨි, මද, මාන කියන ඔය හතර තමයි නිවන වහන්නේ. වෙන මොකවත් නෙමෙයි. තේරුණේ? කවුරු හරි කෙනෙක් දෘෂ්ටිගතයි නම් එයාට කොච්චර බණ ඇහුණත් වැඩක් නෑ. තේරුණාද? කවුරු කෙනෙක්ට පුදුමාකාර තෘෂ්ණාවකින් නම් ඉන්නේ. යන්තම්වත් අඩු නොවුණු තෘෂ්ණාවකින් නම් ඉන්නේ. තේරුණේ? ඒත් වැඩක් නෑ. ඔව් බණ අහන්න තමයි කාලය වැය කරන්නවත් යන්නේ. හරි? කාලයත් ඔහුට වටිනවනේ එහෙනම්. තෘෂ්ණාවෙන් ඉන්න මනුස්සයර ඔහු බණ අහන්නවත් යන්නේ නැහැ එහෙනම්. එහෙනම් ඒත් නිවන් දකින්න බණ අහන්නේ මේ කාරණා ටික වෙන්න එපා නිවන් දකින්න. තරුණ මදයෙන් ඉන්නවනම් කවුරු හරි. මම තාම තරුණයි මට දැන් ඕනේ නැහැ. මට තාම පුළුවන් කියලා ඉන්නවනේ එක්ක මට සල්ලි තියෙනවා මට මේ කිසි දුකක් නැහැ කියලා ඉන්නවනම් ඒ මනුස්සයා බණ අහන්න යන්නෙත් නැහැ. ඒකට ඒ මනුස්සයාට ඒත් නිවන් මාර්ගය විවෘත වෙන්නේ නැහැ. තේරුණේ? මාන්නෙන් ඉන්නවනම් මම දන්නවා කියලා. ඒත් බණ අහන්න යන්නේ. එතකොට තේරෙන්නේ ඒත් නිවන් දකින්න බෑ. තේරෙනවද? දෘෂ්ටිගත වීම තරම් භයානක දෙයක් මේ ගමනේ වෙන නැහැ. දෘෂ්ටි අතිශය භයානකයි. සැකයක් තියෙන ගොඩක් අය කියන්නේ මාර්ගඵලලාභී අය ඉන්නවාද? ඒක මාර්ගඵලලාභී අයගෙන් වරහන් ඕනේ කියන්නේ. ඒකල අපිට හඳුනා ගැනීමක් කරන්න බෑ නේ අමුතුරනේ. ඔව් මාර්ගඵලලාභී කට්ටිය කියලා නල්ලේ කොටලා නැහැ. හන ගහලා තියෙනනේ. එහෙම හොයන්න බෑ. හරි කතාව කියන රහතන් වහන්සේ කෙනෙක්ගෙන් අහනවා එයාගේ පස්සේ යන ඇබිත්තයා මේ ස්වාමීන් වහන්සේ කොහොමද රහතන් වහන්සේලා අඳුරගන්නේ?
ඉතින් අර හාමුදුරුවෝ කියනවා මේ සිවුරු කොනේ පැටලි යන කෙනාටවත් රහතන් වහන්සේලා අඳුර ගන්න බෑ කියලා. ඉතින් මොකෝ වෙන්නේ? අර අර මෝඩයට ඒ තේරුන්නේ හාමුදුරුවෝ ආත් කියලා. තේරෙනවද? එහෙම අඳුර ගන්න විශේෂ ලකුණු නෑ. රහතන් වහන්සේලාගේ බණ අහන්න යන්න ඕන කියා හිතා ඉන්න එපා. Tamanට මේ මාර්ගය තේරෙනවා නම් ප්‍රතිපදාවක් තියෙනවා නම් ඒක ෆලෝ කරන්න. මේ මාර්ගය හරිනම් Tamanටම තේරෙයි Taman ළඟ තියෙන ලෝභ දේශ මොහ ක්‍රමයෙන් අඩු වෙනවයි කියලා. ලෝභක්ක නිබ්බාන, දේශක්ක නිබ්බාන, මෝහක්ක නිබ්බාන නම් ලෝභ දේශ මොහ ක්‍රමයෙන් අඩු වෙනවා කියලා තේරෙනවා නම් පාර හරි. හරිනේ. ඉන්ඩිකේටර් එක ඔයගොල්ලෝමයි. ආයි බාහිර කවුරුත් ඔයාලා දිහා බලලා දැන් මේ ළමයා සෝවාන් වෙලා කියලා සර්ටිෆිකේට් එක ලියලා දෙන්න බෑ. ඒක ඔයාලානේ දන්නේ ඔයාලගේ ස්වභාවය වෙනස් වෙලාද නැද්ද කියලා. ඔයාලා තමයි දන්නේ ඔයාලා මාර්ගඵල ලක්ුණාන් නැද්ද කියලා. පිට කෙනෙකුට ඒක හොයන්න බෑ. ඒක බුදුවරයෙක් තමයි දන්නේ. සාමාන්‍ය කෙනෙක් දන්නේ නැහැ. සාමාන්‍ය රහතන් වහන්සේ කෙනෙක්වත් දන්නේ නැහැ අනිත් කෙනා රහත් වෙලා නැද්ද කියලා කොහොමද හොයන්නේ? ඉතින් රහතන් වහන්සේලා හම්බ වෙනකම් බලන් ඉන්න එපා. ඒගොල්ලොත් ඒකත් දෘෂ්ටියක්. එහෙම හාමුදුර කෙනෙක් මට හම්බ වුණා. ඒ ස්වාමීන් වහන්සේ හිතන් ඉන්නේ සිව්පිලිඹියා පස් රහතන් වහන්සේ නමක් ඇවිල්ලා ධර්මයේ දේශනා කළේ නැත්නම් ඒ හාමුදුරන් නිවන් දකින්න බෑ කියලා. ඉතින් ඒ හාමුදුරන් මේ ජීවිතේ නිවන් දකින්න බෑ. ඇයි? මහා දෘෂ්ටියක ඉන්නේ. සිව්පිලිඹියා රහතන් වහන්සේ කෙනෙක් ආවත් කියයි මම රහතන් වහන්සේ කෙනෙක් මම මේවට ධර්මයේ කියන්න ආවේ කියලා. කියන්නේ නැහැ. වෙන කවුරු යාට මොනවක්වත් එයා පිළිගන්නේ නැහැ. ඉතින් නිවන් දකින්න බෑ. දෘෂ්ටියකට අහුනොත් නිවන් දකින්න බෑ. පැහැදිලිද මේ කතාව මොනවද කියන්නේ කියලාවත් පැහැදිලිද අරුම තරම. දෘෂ්ටීන්ගෙන් නිදහස් වෙන්න දෘෂ්ටිවාදී වෙන්න එපා. තේරුණාද? ඕන දෙයක් විශ්ලේෂණයෙන් බලන්න. අර මම කිව්වා වගේ මම මොනවා හරි කිව්ව දේවල් සම්බන්ධයෙන් ඔයාලට එකඟ වෙන්න බැරි තැන් තියෙනවා නම් ඒක එහෙම නෙමෙයි හාමුදුරු ත්‍රිපිටකෙත් එක්ක මේක මෙහෙමයි වෙන්නේ කියලා කියවෙනවා නම් ඔයාලට ඒක කියන්න අවසර තියෙන අවස්ථාව තියෙනවා. මේ මම කියන එකට එහි කියාගෙන ඉන්න ඕනේ. එහෙම නෑ. හරි? ඔයාලට අවස්ථාව තියෙනවා. නෑ හවුද මේක එහෙම නෙමෙයි මෙහෙමයි වෙන්නේ. මේක ධර්මයේ අපි කියන එහිපස්සිකෝ කියලා. ඇවිල්ලා බලන්න කියලා කියන්න පුළුවන්. ඇවිල්ලා බලන්න කියලා කියන්න පුළුවන් නම් අපි කියන එක පිළිගන්න කියලා නෙමෙයි කියන්නේ. බලලා හරින පිළිගන්න. තේරුණාද? තව මොනවද තියෙන්නේ? අමර මහත්තයා ගිලම්පස පොඩ්ඩක් හරි. සාමාන්‍ය නිර්වාණය අවබෝධ කර ගැනීම සඳහා අනිවාර්යෙන් මහාන විය යුතුයි. පුළුවන් නම් දැන් බලන්නකො මේ අපිට මේ චීවරේ මොනවද හම්බ වෙන්නේ කියලා. ඒ කාරණා ටික වාට ගිහිගේ ඉඳන් සම්පූර්ණ කරගන්න පුළුවන් නම් කිසි ගැටලුවක් නැහැ. මහාන වුණාම ඔයාගේ සිදුවෙන වෙනසනේ ඔයා බලන්න ඕන. මහාන වෙන්න ඕනද නැද්ද කියන එක තීරණය කරන්න මහාන වුණාම ඔයාලට ලැබෙන්නේ මොනවද කියලා බලන්න ඕන. මහාන වුණාම අපිට ලැබෙන්නේ මොනවද? අපිට කාය විවේකී උපරිමයෙන්ම ලැබෙනවා. අපි කුඹුරු කොටන්න යන්න ඕනේ නැහැ, හේන් කොටන්න යන්න ඕනේ නැහැ, රස්සාවට යන්න ඕනේ නැහැ, අඩුම තරමේ උයන්නවත් ඕනේ නැහැ. මම නම් කල්පනා කරන්නේ හෙට උදේට පින්ඩපාත යන්නේ කොහෙටවත් කියලා හවසට. ඒකත් උදේ තමයි සිවුර පොරනකොට කල්පනා කරන්නේ අද කොයි පැත්තටද යන්නේ කියලා. කියන්නේ උපරිම විවේකයක් තියෙනවා කායිකව. මානසිකවත් උපරිම විවේකයක් තියෙනවා. මට ෆිනෑන්ස් ගෙවන්න නැහැ, බැංක් ලෝන් ගෙවන්න නැහැ, ළමයින්ගේ ටියුෂන් ෆීස් ගෙවන්න නැහැ. මට එහෙම මොකුත් කරදර නැහැ. ඒ කියන්නේ මම මානසිකවත් හරි විවේකීව ඉන්නවා. මට බණ අහන්න ඕන තරම් කාලේ තියෙනවා. මට යාපනයේ හරි හාමුදුර කෙනෙක් ඉන්නවකොත් ගැඹුරු ධර්මයක් දේශනා කරන මට ගිහිල්ලා ඕන්ලාව හම්බෙන්න යන්න පුළුවන්. මට මෙහෙ අල්ලගත්ත දේවල් නැහැ. එතකොට මට මේකෙන් ලැබෙන සම්පූර්ණ විවේකයක් තමයි ලැබිලා තියෙන්නේ. සම්පූර්ණ ධර්ම විනයෙන් ගත කරන සම්පූර්ණ කාලය ලැබිලා තියෙනවා. ඔච්චරයි ලැබිලා තියෙන්නේ. ඔයාලට ගිහි ජීවිතේ නම් ඔය කරගන්න පුළුවන් නම් ගිහි ජීවිතෙන් නිවන් දකින්න පුළුවන්. මේ ඇඳුම අදාළ වෙන්නේ නැහැ නිවන් දකින්න. මේකෙන් ලැබෙන ටික ඔයාලට ලැබෙනවා නම් එදෙද්දි කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි ලැබෙන්නේ නැහැ. හින්දා ඒක විය නොහැකි දෙයක්. අපි ආවද අප්‍රමාදී වෙන්නේ සංසාර බය දැක්කොත් සංසාර බය දැක්කොත්
අප්‍රමාදී වෙන්න තමයි ළමයි කියලා තියෙන්නේ බුදුහාමුදුරුවෝ කියලා තියෙනනේ චතුරාර්යකා කියලා. මොකද්ද අපි කියන්නේ? බුද්ධානුස්සති මෙත්තාජය අසුභම් මරණස්තති තීමා චතුරාර්යකා වික්ඛු භාවීය සීලවා වුණා මොකක්ද යක් කියනවනේ. මොකද්ද මේ? ඔය ඕකට අපි කියනවා හතර කමටහන් කියලා කියනවනේ. මේ සංසාරේ බය දැකලා හරි මොකක් හරි හින්දා මේ ශාසනයට ආව කෙනා මේ ශාසනයෙන් පිරිහෙන එක වළක්වන්න තමයි ඔය හතර දීලා තියෙන්නේ. බුද්ධානුස්සතිය කියන්නේ බුදුහාමුදුරුවන්ගේ මේ ගතිගුණ පිළිබඳ බුදුහාමුදුරුවන්ගේ ගුණ සමුදාය ඥාන සමුදායක් පිළිබඳව මේ දේශනා කළා වූ ධර්මයේ තියෙන ගැඹුර පිළිබඳව මේ මාර්ගයේ ගිහිලා ප්‍රතිඵල ගත්ත කට්ටිය ඉන්නවා කියන එක පිළිබඳව මේක පිළිබඳව අපි මේ විශ්ලේෂණයක් කරන හැම වෙලේම නැතුව අර හදාගත්ත ගාතාවක් කියනවා කියන එක නෙවෙයි බුද්ධානුස්සතිය කියන්නේ. ගැඹුරින් මෙනෙහි කරන බුදුහාමුදුරුවෝ කියන්නේ කවරාකාරයේ චරිතයක්ද? ඒක මෙනෙහි කරනකොට මොකද වෙන්නේ? මේ බුදුන් වහන්සේ දේශනා කළ වූ මාර්ගය පිළිබඳ මහා පැහැදීමක් ඇති වෙනවා. ඒ පැහැදීම තුළ මේ මාර්ගය කියලා ප්‍රතිඵල ගන්න කට්ටිය ඉන්නවා කියලා තේරෙනවා. ඒතකොට අපිට ප්‍රතිඵල ගන්න පුළුවන් කියන මහා විශ්වාසය ඇති වෙනවා. ඒකයි බුද්ධානුස්සතියෙන් වෙන්නේ වෙන දෙයක් නෙවෙයි. ඊට පස්සේ කියනවා මෙත්තානුස්සතිය. මේ මොනවද වුණත් වැඩන්නේ අපේ හිතේ දේශයේ වේගෙන් නගිනවනම්. දේශයෙන් අන්ධ වෙච්ච පුද්ගලයාට කරන්න බැරි දෙයක් නෑ මිනිමරුවක් වුණත් කරන්න පුළුවන්. දේශයේ තියෙන පුද්ගලයා ළඟ ප්‍රඥාව වැඩෙන්නේ නැහැ. ඒකයි කියන්නේ මෙත්තානුස්සතිය වඩලා හරි දේශය පොඩ්ඩක් තුනී කරගන්න. ඊට පස්සේ අසුභානුස්සතිය. අසුභානුස්සතිය කියන්නේ මොකද්ද? මේ අපේ කය ගැන හරි අපි තෘෂ්ණාවෙන් ඉන්නවා නම් බාහිර පේන රූපයන් ගැන තෘෂ්ණාවෙන් ඉන්නම් සාමාන්‍ය පිරිමිකුට නම් ගෑනු රූපයක් තමයි රාගය ඇති කරන දේවල්. ඒවට බැඳලා නෙවෙයි ගොඩක් කට්ටිය සාසනෙන් පිරිහෙන්නේ. ඉතින් ඔය හින්දා තමයි කියන්නේ මෙයා අසුභයක් විදිහට දකින්න. අසුභානුස්සතිය දකින්නකොට ඒක කෙරෙහි අසුභ සංඥාව වැඩනකොට තෘෂ්ණාවක් ඇති වෙන එක නැති වෙලා යනවා. තේරෙනවද? ඊට පස්සේ කියන මරණානුස්සතිය වඩා. මරණානුස්සතිය අපි ඕනම ෂණයක මැරෙන්න පුළුවන් කියලා අපි නිතර නිතර මෙනෙහි කරනවා අපිට ඊළඟ මොහොත අවිනිශ්චිතයි කියලා තේරෙනවා. අවිනිශ්චිතයි කියලා තේරුණා මොකෝ වෙන්නේ? ලැබිලා තියෙන මේ ජීවිතින් ප්‍රයෝජන ගන්න ඕන කියලා මහා උත්සාහයක් ඇති වෙනවා. මේ හතර හරියට කරනවා නම් කවුරු හරි කෙනෙක් ඔහුට මාර්ගයක් හම්බ වුණා නම් අනිවාර්යෙන් නිවන් දකින්න. මේ හතර මාර්ගය අහුන් නැතත් මේ ශාසනය ඇතුළට හන්දලා තියන්න අතිශය වැදගත් ප්‍රමාණයක්. ඔයාලටත් අප්‍රමාදී වෙන්න මොකෝ කරන්න ඕන? ගිහි පැවිදි කියලා නෑ. මේ හතර වැඩුවා නම් ඔයාලත් අප්‍රමාදී වෙනවා. ඊළඟ මොහොත අනිශ්චිතයි කියලා දකින්න ඕන. ලැබෙන අවස්ථාව දුර්ලභයි කියලා දකින්න ඕන. එතකොට නික්මන් වෙන්නේ. ඒ දේ කරගන්න. කියන්නේ මේ මොහොතේ මම මරනවා. කොහේ පොඩිද කොහේ උපදී මේ මොහොතේ දැන් ඊළඟ මොහොතේ ෂුවර් නැත්තම් මම මේ කාටද මේවා රැස් කරන්නේ? මොකටද රැස් කරන්නේ? ඔය කල්පනා වෙනවනේ. නේ? ඊළඟ මොහොත අවිනිශ්චිතයි නම් මම කාටද රැස් කරන්නේ? එතකොට මොකටද රැස් කරන්නේ? එහෙනම් මම මොකද්ද කරගන්න ඕන? ලැබෙන අවස්ථාව දුර්ලභයි. මනුස්සාත්මයක් කියන්නේ දුර්ලභ අවස්ථාව. දුර්ලභ මනුස්සත්ව පටලාභෝ. දුර්ලභෝ බුද්ධෝත්පාද කාලෝ. දුර්ලභෝ සද්ධම්ම ශ්‍රවණං. දුර්ලභෝ ෂණ සම්පatti. දුර්ලභෝ ප්‍රෞජ්ජා. ඔහොමනේ කියන්නේ. මේ දුර්ලභ කාරණා මේ ඔක්කොම දුර්ලභ කාරණා හම්බෙලා තියෙද්දි ඊළඟ මොහොතේ මැරෙයිද කියලාත් දන්නේ නැතුව ඉන්න මම මේ ප්‍රමාද වෙන්න හොඳ නෑ කියලා තමයි අපි ඒකට ඉක්මන් වෙන්නේ. මේ පස්කම් සැප්පස්සේ දුවලා තීරුමක් නෑ මේකෙන් ගැලවෙන්න ඕන. මේකෙන් ගැලවෙන්න තියෙන එකම අවස්ථාව මේක. අර අවුරුදු 5කට සැරයක් එන අවස්ථාව වගේ එහෙම නෙවෙයි මේක අනිවාර්ය එකම අවස්ථාව. මේකෙන් තමයි ගැලවෙන්න තියෙන්නේ. තේරෙනවද? ඒ හින්දා මේ ටික හරියට කරනවා නම් කවුරු හරි ඔහු මේ මාර්ගයෙන් පිරිහෙන්නේ නැහැ. මාර්ගය ඇතුළේ ඉන්න කෙනාට කොයි වෙලාව හරි කල්යාණ මිත්‍ර සේවනයේ හම්බෙලා සද්ධර්ම ශ්‍රවණය මේ කියන කාරණා ටික පූර්ණ වෙලා නිවන කරා යනවා. මේකෙන් පිරිහෙන්නේ නැතුව අල්ලන් ඉන්නත් මේ හතර අතිශය වැදගත්. තේරුණාද? තව මොනවා හරි ඔයාලට තියෙනවද මේ ප්‍රශ්න? අම්මට ප්‍රශ්න නැද්ද? ඈ?
ඔයාලට ප්‍රශ්න ඇත්තටම නැද්ද? තියෙනවද? ඉවරද? අහන්න කාලය කියන එක අතිශය වැදගත් හැමෝටම. අර මං කිව්වා වගේ මෝඩයි වගේ හිතුනට කමන්නේ නැහැ. මේ ප්‍රශ්න අහන්න. සමහරවිට කෙනෙක් අපි ගිහි ජීවිතයේ ඉඳලා පැවිදි ජීවිතයට එන්න සූදානම් වෙනක. එතකොට ඒ ඉන්න කෙනා සූදානම් වෙන කෙනාට අපි කියමුකෝ දෙමව්පියෝ. ඒතකොට තමන්ගේ භාර්යාව බැඳලා නැහැ. දරුවෝ ඉන්නවා නම් දරුවෝ. ඒගොල්ලන් අතහැරලා එනකොට එයාට යම්කිසි වක්‍රාකාරයෙන් හරි ඍජුව හරි පවක් සිද්ධ වෙනවද? මම කියන්නේ බුදුරජාණන් කුමාරය අතහැරලා මම අහන්නේ. ඔව්. එතකොට මේ දැන් අපි දැන් මේ සමාජයේ පවතින ක්‍රමයට අපි හිම එක්කෙනෙක් එන්න ගත්තොත් ඒකෙන් විශාල පාපයක් සිද්ධ වෙනවද? අර ඔක්කොම අතරම් වුණා කියන අදහස. ධර්ම ගුණ ධර්ම. ඒකත් බුදුහාමුදුරුවෝ පව පින ගැන කියනකොට කොහොමද සාරධර්ම ගුණ ධර්ම වල ඩිපෙන්ඩ් වෙනවා කියලා කියන්නේ? තමයි චේතනාවම තමයි කර්මය වෙන්නේ. වාගේ චේතනාවක් නැහැ නේ. වාගේ චේතනාව වා සංසාර දුකින් ගැලවෙන්න මිසක් වාට චේතනාවක් නෑ. අර මිනිස්සු රිද්දන්න චේතනාවකුත් නෑ. මේ මිනිස්සුම තනි කරන්න චේතනාවකුත් නෑ. වාගේ තියෙන චේතනාව මොකද්ද? සංසාරේ භයානකයි මං ගැලවෙන්න ඕන. එහෙම එකක් නෑ. සංසාරේ දැන් ඔයාලා තුන්දෙනාම නෝනයි ළමයයි ඔයයි අම්මයි තාත්තයි ඔක්කොම වතුරට වැටෙනවා. වතුරට වැටෙනවා කියලා හදන හැඩ පාට වල ගහගෙන යනවා. ඔයා පීනලා ගොඩ ගියා කියලා කාට හරි ඔයාලට චෝදනා කරන්න පුළුවන්ද? එහෙම චෝදනා කරන්න ඔයාලට පවක් සිද්ධ වෙන්නේ ඔයා වාගේ ගැලවීම ලබා ගත්තා. එහෙම කියලා පව සිද්ධ වෙන්නේ නෑ. සමාජ මිනිස්සු වුණ දෙයක් කිය. මේ මිනිස්සු සබ්බේ පුතුල් යන උම්මත්තිකා. උන් ඔක්කොම පිස්සෝ. පිස්සෝ කියන දේවල් වලට අපි කලබල වෙන්නේ නෑ. දැන් ඔයාලා මේ ඔක්කොම හැඩපාර කරලා ගහගෙන යන කට්ටිය. ඔයාට ගැලවෙන්න පුළුවන් නම් ඔයා ගැලවෙන්න. අනික් කට්ටියට ගැලවෙන්න පුළුවන් නම් ඒගොල්ලෝ ගැලවෙයි. ඔයා ගැලවිලා පුළුවන් නම් අරගොල්ලන්ට ලණුවක් හරි දාන්න ගොඩ වරෙල්ලා කියලා. ඔයත් ඕක යන ගමන් ඒගොල්ලෝ ගොඩ ගන්න බෑ. කලින් ඔයා ගැලවිලා ඉන්න ඕන. එහෙම පව සිද්ධ වෙන්නේ නෑ. මිනිස්සුන්ට ඕගේ අර මේ සමාජයේ හැම වෙලේම සංසාර යන කට්ටිය විසින් ගොඩනගාගත්ත එකක් තියෙන්නේ. සාර ධර්ම ගුණ ධර්ම කියන්නේ සංසාර ගමනේ හොඳ පැත්තට යන කට්ටිය හදාගත්ත දේවල්. තේරුණාද? ඉතින් මේ ඒක නිවන යන කරා යන ගමනේදී ඒක වැරදි. අපි කියන මිත්‍යා දෘෂ්ටිය බොරු වෙනවා සම්මා දිට්ඨියට ආවහම. සම්මා දිට්ඨියත් බොරු වෙනවා ආර්ය සම්මා දිට්ඨියේදී. තේරුණාද? ඒ කියන්නේ ඔය සමාජයේ යන එක ඒක සාරධර්ම ගුණ ධර්ම අපි දැන් හොඳ හරි කියලා හිතන් ඉදියට නිර්වාණය කරා යන ගමනේදී ඒ ඔක්කොම වැරදි. සම්මතය වැරදි. සම්මතය හරිනම් පුතේ සම්මතය ඔක්කොම නිවන් දකින්න බෑ. එහෙම වෙන්නේ. ඒකයි මම කිව්වේ මේක ලෝකේ හරි කියලා දෙයක් වාට හම්බෙන්නෙත් නැහැ. වැරදි කියලා දෙයක් වාට හම්බෙන්නේ නැහැ. හරි වැරදි ඔක්කොම පනවගෙන තියෙන්නේ සම්මතය තුල. මේ ප්‍රශ්නයක් තියෙනවා. දැන් පැවිදි ජීවිතේ දෙනවා කියලා කියන්නේ. ඔව්. පැවිදි ජීවිතේට ආවට පස්සේ එන්න කලින් අපිට හිතෙනවා. දැන් පැවිදි ජීවිතේ ගියොත් අපිට ධර්ම කරුණු දැනගන්න, අහගන්න දැන් දැනට භාෂෙන් අපිට අහගන්න පුළුවන් වෙනවා. ඔව්. ඒ පැවිදි ජීවිතේට ගියාට පස්සේ මේ හදිස්සිය හරි එහෙම කෙනෙක් අපිට මුණගෙන කෙනෙක් අහිමි වෙනොත් ඒ කියන්නේ අපිට ධර්ම කරුණු ලබා ගන්න අහගන්න කෙනෙක් නැති වුණොත් අපි අතරමං වෙයිදෝ කියන ප්‍රශ්නයක් තියෙනවා. එහෙම දෙයක් නෑ පුතේ. අත්තාහි අත්තනෝනාතෝ තමන්ට පිට තමම මිසක් අනුන් කෙනෙක්වත් ඩිපෙන්ඩ් වෙන්න එපා. අපේ ජීවිතේ අපි දන්නේ නැහැ කොයි වෙලේද කියලා. අපි දන්න හැමදේම ඔයාලට කියලා තියෙනවා. ඔයාලට ආයි දැන් ඔය ඔස්සේ ගිහලා ඔයාලගේ ගමන සම්පූර්ණ කරගන්න පුළුවන් අපි ඉන්දියත් නැතත් තමන්ට තමන් පිටක් වෙනවා මිසක් තමන් සරණක් වෙනවා මිසක් අනුන් මත ඩිපෙන්ඩ් වෙන්න යන්න එපා. ඔයාලා ඔයාලගේ ප්‍රඥාවෙන් මේක අවබෝධ කරගන්න ඕන. තේරුණාද? එච්චරයි තියෙන්නේ. අපි තව කෙනෙක් මත ඩිපෙන්ඩ් වෙන එක සුදුසු නෑ. එහෙම ඩිපෙන්ඩ්ලා මේ ගමන යන්න බෑ. මුලින්ම වෙන්න ඕන නෑ මම මේ දේ කරගන්නවා කියන්නේ වීරියෙන් මේකට බහින්න ඕන. තමා කෙරෙහි විශ්වාසයෙන් බහින්න ඕන. අනික් කෙනෙක් කෙරේ විශ්වාසය තියන්න එපා.
ඒකත් ප්‍රශ්නාව හීනකමට කරනවා. ඔව් දැන් ඔයා හිතන්නකෝ දැන් ඔයා කවුරු හරි කෙනෙක් කරේ ස්වාමීන් වහන්සේ නමක් කරේ විශ්වාසය තියාගෙන මේ ගමන්ට බහිනවා. හරිනේ. මොනවා හරි හේතුවකින් ඒකේ ස්වාමීන් වහන්සේ නැති වෙනවා. නැත්තම් ඒ ස්වාමීන් වහන්සේ කෙරෙහි ඔයාගේ තියෙන විශ්වාසය paludu වෙනවා. එතකොට ඔයාගේ ගමන සම්පූර්ණ ඉවර වෙනවනේ පුතේ. එහෙම නෙවෙයි. කෙනෙක් පුද්ගලයෙක් කෙරෙහි පැහැදෙන්න එපා. තේරුණාද? ධර්මයේ කෙරෙහි පැහැදෙන්න. ඒක තමයි වෙන්න ඕන. ධර්මය තමයි හරි දේ. ඔයාලට ධර්මයේ නැත්තේ නෑ. ත්‍රිපිටකයේ තියෙනවා හැමදේම තියෙනවා. ධර්මය තාම සජීවී. මේ ධර්මය ඔයාලට හොයාගන්න බැරි නෑ. ධර්මය තියෙනවා. හොයාගන්න නැති වෙලත් නෑ මේක. බොහොම පොඩි ගාථා පාඨයක පවා මේ මාර්ගය තියෙනවා. ඔයාලට මාර්ගය කියන්න ඕන සියල්ලම මම ඔයාලට කියලා තියෙන්නේ. මම මොකුත් හංගගෙන නෑ. පස්සේ හෙට දවසේ හෙට ඊළඟ දේශනාවෙන් කියලා දෙන්නම් කියලා මම එහෙම තියාගෙන තියෙන දෙයක් මගේ ළඟ නෑ. හම්බෙච්ච පළවෙනි දවසෙත් ওই ටික ඔක්කොම ඔහොමම කියලා දීලා තියෙන්නේ. ඒ හින්දා මේ ඔයාලට තියෙන්නේ ඔයාලා කෙරෙහි විශ්වාසය තියලා මේකට බහැලා තමන්ගේ වැඩේ කරගන්න. ඔය ඔක්කොම ඔය හිතේ විචිකිච්ඡා සහගත ස්වභාවය. විචිකිච්ඡාව කියන්නේ බුදුහාමුදුරුවෝ කියන නීවරණයක්. තේරෙනවද? විචිකිච්ඡාව කියන්නේ නීවරණයක්. ඒ විචිකිච්ඡාව නිවන වහනවා. මොකක්ින්දද? ඔය ඔයාලට දැන් බහින්න දෙන්නේ නැත්තේ මොකක්ද? ඔන්න තියෙන එකේ. ඉතින් අතරමං වෙයි දැන් කොහොමද අතරමං වෙලා ඔයගොල්ලෝ ඉන්නේ? තේරුණේ? අතරමං වෙලා ඉන්න මිනිස්සයා කොහෙන් හරි අහුවෙච්ච පාරකින් ඉදිරියෙන් try කරන එකේ වරදක් නැහැ. අය ඔයාලට තව වැටෙන්න අමාරුවක් නැහැ. උපරිම අමාරුයි වැහලා ඉන්නේ. සංසාර සාගරේ වැහලා ඉන්නේ. කවුරු හරි පාරක් පෙන්නනම් ඒ පාරෙන් එන්න ආව කියලා තව වැටෙන්න අමාරුවක් නැහැ. තේරුණාද? උපරිම අමාරුවට ටිච් එකාට තව වෙන්න තියෙන නහයට උට්ට වතුර ආපු එකාට තව අඩි 10ක් වතුර වෙන්නත් එකයි. ඒ හින්දා ඔයාලා කොහොමත් අමාරු වෙලා දැන් තව කබලෙන් ලිපට වැටේ කියලා බලාපොරොත්තු වෙන්නේ ඔයාලා කොහොම ලිපේම ඉන්නේ දැන්. තේරුණාද? එතන බව දැනෙන්න මොහේ ඉන්නේ නේ. ඒක තමයි වෙලා තියෙන්නේ. try කරන්න ඒකින්ද තව වැටෙන ඔයිට්ටා පහළ තැනක් නෑ වැටෙන්න. ඒ හින්දා මාර්ගය තියෙනවා නම් ඒකින් ගොඩ වෙන්න උත්සාහ කරන්න. ඔක්කත් එක්කලා වහන්සේ තමයි හිතද්දී නෑ. ඕකෙන් ගැලවෙ දැන් ඔක්ක හිත හදාගන්න ඉද්දි ආපහු හිතනවා පැවිදි ජීවිතේට ගිහිල්ලා ආපහු ගෙහි ජීවිතේට හිතක් පහළ වෙයිද? දුක තමයි කියන්නේ මොකද හදගවත්ටි තමුඩ ගහනවා කියලා. ඒකනේ. මෙහෙමනේ ඉස්සෙල්ලා පැවිදි වෙන්න හිතුවනම් පැවිදි වෙන්නකෝ. ගිහි වෙන්න හිතුනොත් ඊට පස්සේ තමන්ගේ ඉන්නෝනේ නායක හාමුදුරු කෙනෙක් ගුරු හාමුදුරු කෙනෙක්. ඒ හාමුදුරුවොත් එක්ක ඇවිල්ලා කතා කරන්නකෝ. විනයානුකූලව පැවිදි වෙනවා නම් විනයානුකූලව උපවැදි වෙන්නත් ඕනේ. ඒතර විනයානුකූලව උපවැදි වෙන්නාම හාමුදුරු අහන්නේ අයියා උපවැදි වෙන්නේ කින්ද මන්ද ප්‍රශ්න ටික අහලා. එතකොට ඒ ප්‍රශ්නට හාමුදුරු උත්තරයක් දෙනවනේ. ඒකෙත් නෙමෙයි ශාසනය ඇතුලේ අපිට කල්යාණ මිත්‍රයෝ ඉන්නේ. ප්‍රශ්නයක් ආවම විසඳ ගන්න. ඉස්සෙල්ලා ශාසනය ඇතුළට ඇවිල්ලා ඉන්නකෝ. සෑහෙන දුර තීද්දි කල්පනා කරන්නේ නැතුව අන්ත පැවිදි ජීවිතේ යන කලින් තියෙනවනේ වතක් පුරන්නනේ. ඔව් සාමාන්‍යයෙන් මාස 3-4ක් ඉතින් ඉන්න වෙනවනේ. ඉන්න වෙනකොට සාමාන්‍යයෙන් උපසම්පදායෙන් වස් 10ක් වෙන ස්වාමීන් වහන්සේ නමක් තමයි ගෝලයක් හදන්නේ. එතකොට ඒ ස්වාමීන් වහන්සේ පරිණතයි මේ ශාසනය ඇතුලේ. පුද්ගලයෙක් දිහා දැක්කහම මේ පුද්ගලයාගේ ස්වභාවය තේරුම් ගන්න පුළුවන්. ඒ පුද්ගලයාගේ ස්වභාවය තේරුම් ගන්න ඒ පුද්ගලයාගේ චරිත ස්වභාවයට අනුව ගැලපෙන කර්මස්ථාන තමයි දෙන්නේ. මේ වගේ දේවල් ඔයා කරන්න. මේ වගේ වත් පිළිවෙත් කරන්න. මේ වගේ බණ භාවනාවල නිරත වෙන්න. මේ වගේ චරිත පිළිබඳ පොත් කියවන්න. එහෙම පුද්ගලයා දිහා බලලා ඒ පුද්ගලයාව හරි අස්සනවා. ශාසනය ඇතුලේ කරන්නේ සම්පූර්ණව දැන් අපි ශාසනය උපදිනකොට පොඩි දරුවෝ. තාම මේ ශාසනයට පොඩි එකෙක් හරියට කිරි දරුවෙක් වගේ. ඉතින් මේ ශාසනය ඇතුලේ අපිව හරි අස්සනවා. තේරුණාද? අර අලුතෙන් ඉපදෙන පොඩි එකෙක්ව අතපය ඇදලා අර ඔළුවේ නේ ඒ තැන් හදලා එහෙම හදන්නා වගේ මේ ශාසනය ඇතුලේ ඒ ඉන්න ගුරුවරු අපිව හරි අස්සනවා. ඒ හින්දා ඒ ගැන බය වෙන්න එපා. ශාසනයට ඇතුල් වෙන ඕන කෙනෙක් පොඩි දරුවෝ. ටික ටික තමයි ලොකු වෙන්නේ. තේරෙනවද? ඒ හින්දා එහෙම කලබල වෙන්න එපා.
තව මොනවද ඔයාලට එහෙම තියෙන ප්‍රශ්න? ඔය සැක සංකා ඔක්කොම එන්නේ වෙන මොකුත් හින්දා නෙවෙයි ඔයාලගේ තෘෂ්ණාව හින්දා. ඒක මතක තියාගන්න. තෘෂ්ණාවම තමයි ඔයාලා ඔය සැක සංකා ස්වභාවයන් හිතේ ඇති කරන් තියෙන දේවල් අතහැර ගන්න බැරි කම. අපි ඔකට කියන හිතේ වංචක ස්වභාවය. ඔයාලට මේ වංචක ස්වභාවය පේන්නේ නැහැ. ඔයාලට ඒකේ පේන්නේ ඩවුට්ෆුල් ගතිය විතරයි. ඒ හිතේ තියෙන වංචක ස්වභාවය තමයි දැන් ඔයාලට ඔක අතහැර ගන්න බැරි හින්දානේ ඔය ප්‍රශ්නේ තියෙන්නේ. අතහැර ගන්න පුළුවන් මනුස්සයට ඔය ප්‍රශ්න මොකුත් වෙන්නේ නැහැ. ඩක් ගාලා අතාරිනවා. තේරුණේ? තෘෂ්ණාව තමයි ඔය විදිහට ඩවුට්ෆුල් ස්වභාවයක් ඇති කරන්නේ හිතේ. ඒක වංචක ධර්මයක්. අපිට ඒක හිතේ වංචාවක් කියලා තේරෙන්නේ. අපි ඒකට අහු වෙන්නේ. ඒ සමාජයේ බලලා යෝ ඒත් ඒක ගලපලා ගලපලා ඊට පස්සේ අපි කරනවා මම පැවිදිලා වැඩක් නැහැ කියලා අතහැරලා දානවා. වෙන මොකුත් බලන්න දෙයක් නැහැ. සිද්ධාර්ථ ගෞතමයාණන් වහන්සේට මේ තමන්ගේ සියල්ල අතහැරලා පැවිදි වෙන්න පුළුවන් වුණා නම් තමන්ගේ දරුවා පැවිදි කළා නම් සහෝදරයා පැවිදි කළා නම් තමන්ගේ නෝනා පැවිදි කළා නම් මේ පුංචි අම්මා පැවිදි කළා නම් තව අහන්න දෙයක් නැහැනේ. මොනවද අහන්න තියෙන්නේ? අපි කවුද? අපි මේ මොනවද තිබිච්ච මිනිස්සුද? අපිට මේ පැවිදි වෙන්න අතාරින්න මහ දේවල් මේ ඔයාලා මේ හිතන් විදියට තියෙනවා කියලා. හරි ඔයාලා නිකන් හිඟන්නේකින් ගිහිල්ලා අහන්නකෝ. ඕක ඔය ආව එහෙම දුකක් නේ විඳින්නේ. එන්නකෝ මම හොඳ පන්සලක් තියෙන තැන දන්නවා ගිහිල්ලා පැවිදි කරන්න කියලා. එන්නේ ඒකට අර කබලත අරගන්න බෑ. තේරෙනවද? ඒක තමයි ස්වභාවය. ඒකට තණ්හාව. ඒකට තණ්හාව. ඕක තමයි මේකේ තියෙන தත්ත්වය තේරුම් ගන්න. ඔයාලගේ හිතේ ඔය ඔක්කොම සැක සංකා එන්නේ වෙන මොකුත් හින්දා නෙමෙයි. තෘෂ්ණාව හින්දා. හැබැයි ඔයාලා ඒක පිළිගන්න කැමති නෑ. ඔයාලා ඉස්සරහට දාන්නේ සාර ධර්ම, ගුණ ධර්ම. එහෙම කළොත් හොඳයිද? මෙහෙම කළොත් මොකක් වෙයිද? තේරෙනවද? ඒකේ වෙන ස්වරූපකින් අහා ඒක අඳුර ගන්නත් ඔයගොල්ලෝ දක්ෂ නැහැ. අනුකම්පාව. මම ගියොත් නෝනාට මක්ක වෙයිද? මක්කවත් වෙන්නේ නැහැ. මම මරුණොත් මක්ක වෙයිද? අපේ ජීවිතේ ෂුවර් නෑනේ. මරුණොත් මක්ක වෙයිද? ජීවත් වෙන්නේ නැද්ද? ජීවත් වෙනවා මොකෝ. සති පූජාව කරන්න ගිනි මෙලට පණින්නේ නෑනේ. ඉන්දියාවේ නම් එහෙම හරි කියන්නේ තිබුණා. එහෙම නෑනේ. ඒ හින්දා එහෙම වෙන්නේ නෑ. අපි කියන්නේ එක සාධකයක් විතරයි. අපි ඉන්නකම් අපි ඉඳී අපි නැතුනොත් නැති වෙයි. යාලා පැවැත්ම හදා ගන්නවා කොහොම හරි. ඒ හින්දා කවුරුක් ගැන කල්පනා කරන්න යන්න එපා. අපි ගොඩ යන්න. තමන් ගොඩ ගිහිල්ලා අනික් මිනිහටත් ඊට පස්සේ පුළුවන් නම් උදව් කරන්න. ඔයත් මේ මඩවලේ වැහලා දගල්ලා ගමන් අර ගිල්ල අනික් මොනස උදව් කරන්න බෑනේ. දෙන්නත් එක්කම ගිලෙනවා. මම කිව්වා වගේ වතුරට වැටෙනවා මොකද වෙන්නේ? අත්තල් අල්ලගෙනකොට වතුරට වැටෙනවා. අත්තල් අල්ලගෙන පීනන්න පුළුවන්ද? බෑ පුතේ දෙන්නටම ගිල්ල මැරෙන්න වෙනවා. ඈ අත්තල් ඇතැරලා පස්සෙන් එනවනම් තල්ලු කරලා දාලා හරි ඔයා පීනන්න ඕනේ ඉතින්ලා. ඔයා ගොට්ට ගිහිල්ලා වැලක් අරගෙන හරි දාලා ගොඩ ගන්න. එතකන් හිටියොත් නැත්තම් කරන්න දෙයක් නෑ. තමන් තමයි මුලින් ගැලවෙන්න. ඒක ආත්මාර්ථකාමී වෙන්න ඕන. ආත්මාර්ථකාමී නෙමෙයි. ඉතින් ඇත්තටම ස්වභාවය ඒක තමයි. තමන් ගැලවෙලා ඉන්න ඕනේ. නැතුව පුළුවන්ද? එහෙම නැතුව බෑ. කියන්නේ තමන් බුදු වෙලා යනුන්ට බණ කියන්න ඕනේ කියන්නේ නිකන් නෙමෙයි. තේරුණේ? දැන් මහාන වෙලත් යන්න ඊට පස්සේ දැන් මේ තමන් ධර්මය අවබෝධ කරගන්න නැතුව නෝනාට බණ ටිකක් කියන්නේ කිව්වොත් මොකෝ වෙන්නේ? ඈ චූල කාල මහා කාල කතාය වගේ යනවා. ආයේ ගිහි ජීවිතේට අර ඇදලා ගන්නවා. ඒ හින්දා මහාන වුණා කියලාත් හරියන්නේ නැහැ. මොකද වෙන්න ඕන? ධර්මය අවබෝධ කරන් මාර්ගය වඩාගෙන මිසක්කා ආයි දකින්නවත් යන්න හොඳ නේ. තේරෙනවද? තණ්හාව එතන තියාගෙන යන්නේ. ඕ ඔය දැන් එහෙම හිතෙනවානේ. දැන් ඔයාලට එහෙම මහාන වෙච්ච මුල් කාලෙම තේරෙන්නේ නැහනේ. මොන දැන් නෝන දාලා මහන්නා නම් ටික කාලයක් යනකොට හිතෙනවා. නෑ ඒ මනුස්සයාටත් මේක කොහොම හරි තේරුම් කරලා දෙන්න ඕන. පවුනේ මාර දුකක් නෙමෙයි සංසාරේ කියලා ඉතින් යනවා. එයාට කියලා දෙන්න. කියලා දෙන්න ගියාම මොකෝ වෙන්නේ? දැන් මේ Tamanට තේරෙන්නේ නැහැ තමන්ගේ හිත මොකද්ද මේ කරන්නේ? අර අනුකම්පාවේ ස්වරූපයෙන් රාගය තමයි ඇවිස්සුවේ.
තමන්ගේ ප්‍රියමනාප අරමුණු මුණ ගැස්සන්න තමයි මේ අරගෙන ගියේ. එතකොට මොකද වෙන්නේ? මේ තමයි යටපත් කරාගෙන හිටියා වූ රාගය මතු වෙනවා ඩබල් ට්‍රිපල්ලා. එතකොට මොකද වෙන්නේ? ඉවර කැලේ. තේරෙනවද? හිතේ වංචක ස්වභාවය අවබෝධ කරගන්න බැරි වුණත් කෙලවෙනවා. මහාන වෙනවාට වඩා මේ හිතේ ස්වභාවය අවබෝධ කරගෙන මේ සෙල්ලම කරන එක තමයි හරියන්නේ. තේරෙනවද? හිත මොනවා හරි කියනවා නම් හිත කියනවා නම් අර මිනිස්යාට මම උදව් කරන්න කියලා තමන් කල්පනා කරන්න ඕනේ නෑ මම තාම මඩවලේ ඉන්නේ මට බෑ. එයාට අත දෙන්න. මම ගොඩ ගිහින් තමයි අත දෙන්න කියලා දැඩිව හිතට ගන්න ඕනේ. ඇයි? අරක වංචක ස්වභාවයක්. හිත අනුකම්පාවේ ස්වරූපයෙන් අර ගේනවා. ඒකට අපි නතු වුණොත් මොකද වෙන්නේ? අඳුර ගන්න බැරුව. අපි ආයෙත් ඒක තමයි වැටෙනවා. තේරුණාද? මේක මේ හිතේ ස්වභාවයේ ලේසි පහසුවෙන් අඳුර ගන්න බෑ. ඒක හරි විවේකීව බලන් ඉඳලා හිතේ ස්වභාවය අවබෝධ කරගන්න ඕන. එක එක ස්වරූපයෙන් එනවා. අපි කියන්නේ වංචක ධර්ම කියන්නේ ඕවට හිතේ තියෙන. එක එක ස්වරූපයෙන් එනවා. අපිට හිතාගන්න පළක්කව හරි හොඳයි. අර මම කිව්වත් දන්නේ මට මම ලග්ගලදී මට වෙච්ච වැඩක්. මම පින්ඩපාත යනකොට දැන් එක මේ ගෙදරක ඒ කියන්නේ හරි දුප්පත් ගෙයක් මේ ළමෙකුත් අඬ අඬ ඉන්නවා මේ හරි ඇඳුමකුත් නෑ ඒ ළමයා. ඉතින් මේ දැන් ඒ අම්මත් ඇවිල්ලා මට මතක විදිහට මට මතක නෑ මොනවද කියලා මේ අඬ අඬ ඉතින් බොහොම පොඩි දෙයක් මේ මිනිහත් බොනවා අපේ හාමුදුරනේ ගෙදර මොකවත් නෑ කියලා මොනවද දැම්ම පාත්‍රයට. මට හරියට මතකත් නෑ මොකද්ද කියලා. හරිනේ. නෑ ඉතින් මම ඉතින් පින්ඩපාත ගියා හාමුදුර කෙනෙකුට බොහෝ දේවල් ලැබෙනවානේ. ඉතින් දැන් මට එනකොට දැන් කැවිලි වගේකුත් හම්බ වෙලා. දැන් ඉතින් මට හිතෙනවා ළමයට ටික දීලා ගියා නම් හරිනේ. පවුනේ පොඩි ගානේ කන්නත් නෑනේ. ඉතින් හැබැයි මට තේරුණේ නෑ ඒක එච්චර හොඳ නෑ. අනුකම්පාව කියන එක හොඳ නෑ. හරි භයානක දෙයක්. ඉතින් බැරිලා හරි මම ඔය ළමයට ඔක දෙන්න ගියා නම් මොකෝ වෙන්නේ? නෑ එතකොට දෙවෙනි දවසෙත් මම පින්ඩපාත ගිහිල්නකොට ඕක බලන් ඉන්නවා අතෙන්ට වෙලා. ඉතින් මොකෝ වෙන්නේ මම ඉතින් දැන් මට ඒක නඩත්තු කරන්න මම තව එක්කෙනෙක්ව හදාගෙන මම පින්ඩපාත ගිහිල්න ගම හැමදාම මොන හරි ගෙනහලා දෙනවා. මම හිතට තරණ ඇතන මොන හරි හම්බුනේ නැත්නම් ළමයට දෙන්න දෙයක් වෙනවා. එහෙමනේ. මම ටික ටික ගිහිල්ලා ඔහොම එනකොට මොකෝ වෙන්නේ? ටික දහයක් යනකොට අර ගෑනු කෙනා බලනවා අනේ අපේ මිනිහා බලන්නේ ළමයා ගැන හාමුදුරුවෝ බලනවා. නේ? එහෙනම් මොකෝ වෙන්නේ? මම සිවුරෙන් පිරිහිලා මම දන්නේ නැතුව අනුකම්පාවට උදව් කරන්න ගියා නම් අනුකම්පාවේ ස්වරූපයෙන් එන්නේම රාගය අපි ළඟ මහා අනුකම්පාව ඇති වෙන්නේ නෑ. ඒකේ තියෙන බුදුවරයෙක් ළඟ. තේරුණාද? අනුකම්පාවේ ස්වරූපයෙන් එන්නේ රාගය. ඒක තේරුම් ගන්න දක්ෂ වෙන්න ඕන හාමුදුරු කෙනෙක්. නැත්තම් අමාරුයි වෙනවා. හාමුදුරුවෝ නැතුව මේ හිතලා මතලා අමාරුයි වෙටින්නේ නෑ. ඔහොම මේ හිතේ ස්වභාවය අවබෝධ කරගන්න බැරිව ගියාම තමයි අමාරුයි වෙටින්නේ. ඔයාලත් අමාරු වෙටින්නේ එහෙමනේ. දැන් නැද්ද ඔය කොල්ලෝ ඉන්නවා දැන් කවුරු හරි අනාථ වෙලා ඉන්න කෙනෙක් දැක්කහම ළමෙකුත් එක්ක එහෙම අනේ මේක ඇත්තටම මේ එහෙම නරක හිතකින් නේ උදව් කරන්න යන්නේ. මේක මේ පව් කියලා තමයි මුලින්ම උදව් කරන්න යන්නේ. හැබැයි ඒක ඇතුලේ තියෙනවා ඒක දන්නකොට පොඩි රාගයක්. ඕක ටික ලියලා ගිහිල්ලා අන්තිමට මොකෝ වෙන්නේ? දරුවයි නෝනයි දෙන්නම බාර ගන්න. එහෙම වෙනවා. තේරුණාද? ඒ හින්දා ඔයාලා පරිස්සම් වෙන්න බුදුහාමුදුරුවෝ කියනවා කාන්තාවට බවලතා. ඒ කියන්නේ මේ පිරිමියව සංසාරයට ගැට ගහලා තියෙන ඔන්න ඔය වැල ගෑනු කෙනා තමයි මේකට ගැලවෙන්න නොදී ගැට ගහලා තියන්නේ. ඉතින් බුදුහාමුදුරුවෝ ආනන්ද හාමුදුරන්ට කියලා තියෙනවා කාන්තාවන් සම්බන්ධයෙන් කෙසේ ක්‍රියා කළ යුතුද ඇහුවහම දකින්න නැති ධර්මත හොඳයි. දැක්කොත් ඇහුවහම දැක්කොත් කතා නොකර ඉන්න කියලා කියන්නේ. කතා කරන්න ඕන අම්මා හරි අක්කා හරි සහෝදරයක් හරි මේ විදිහට වයස අනුව එහෙම හිටලා කතා කරන්න හැබැයි වචන දෙක තුනයි. තේරුණාද? පේනවද මේ නිවන දක්වා යන ගමනේදී අපිට තියෙන ප්‍රධාන බාධකේ කවුද? ඔහේලා තමයි. තේරෙනවද? ඔහේලට නිවන දක්වා යන ගමනේ තියෙන ප්‍රධාන බාධකේ පිරිමි පාර්ශවය. ඉතින් ඒ හින්දා මේ ස්වභාවය අවබෝධ කරගන්න ඕනේ. අවබෝධ කරගෙන මේ හිතේ වංචනික ස්වභාවයට නතු නොවි මේකෙන් කොහොම හරි
ගැලවෙන්න උත්සාහවන්ත වෙන්න. තේරුණේ? ධර්මය කොච්චර අවබෝධ වෙමින් තිබුණත් මේ හිතේ වංචනික ස්වභාවය අවබෝධ කරගන්න බැරි වුණොත් අර සියලු මාර්ගය බිඳෙන්න පුළුවන් එක ක්ෂණයකින් මාර්ගය ඵලයක් දක්වා අරන් ඇවිත් තිබුණේ නැත්තම්. ඒ හින්දා පරිස්සම් වෙන්න විශේෂයෙන් අපේ කොල්ලෝ ටික. අම්මලත් මොකද කරන්න ඕන පුතාලව සාසනයට පූජා කරන්න ඕන. ඇයි? අපි වැහලා ඉන්න මඩවලෙන් උඹලා හරි උට්ට ඵලයල්ල කියලා තල්ලු කරන්න ඕන. අද එහෙම නෙමෙයි කරන්නේ. ඒකම තුට්ටයන්වත් මෙන්න මේ වර කියලා අරකටම ඇදලා ගන්න. එහෙම නෙමෙයි කරන්නේ. පුතා මහන්නෝ කැමතිද? පුදුමයි. අම්ම කැමතිද? තාත්තා තමයි දවුල. අනිත් එක ඉංග්‍රීසි මුදිත් ලෑ නේද? මෙහෙට ගෙනාවනම් හරි. එතකොට තව මොනවද ඔයාලගේ තියෙන ප්‍රශ්න? අහන්න බලන්න. අහන්න. කමන්නේ ඇහුවට. හිතේ තියෙන ඕනම දෙයක් අහන්න. සාංශ පංච නිවර්ණ ධර්ම වලින් නිවර්ණ අපේ විචිකිච්ඡාව කියලා අපි කිව්වනේ. විචිකිච්ඡාව කියන්නේ ඩවුට්ෆුල් ස්වභාවය. දැන් තේරෙනවා ඩවුට්ෆුල් ස්වභාවය තිබුණොත් මොකෝ වෙන්නේ? සාසනයටවත් එන්න බෑ නිවන් දකින්න තියා. බුදුහාමුදුරුවෝ ගැන සැකයක් තියෙනවා නම් ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ ඇත්තටම බුදු වෙලාද ඔය කිව්වට කොහොම සැකයක් තියෙනවා නම් උන්වහන්සේ ගැන පැහැදීමක් නැත්නම් මේ මාර්ගයට යොමු වෙන්න බෑ. ඒක සැකයක්. එතකොට ධර්මය ගැන ඔය කියන දේ කළා නිවන් දකින්න පුළුවන්ද? ඕ අද කාලට වළංගු නැහැ කියලා හිතනවා නම් ඒත් බෑ. ඔය කිව්වට ඔය පාරේ ගිහිල්ලා ප්‍රතිඵල ගත්ත එක අද කාලේ නෑනේ. ඕවා මේ කට කතා විතරනේ කියලා හිතුවොත් ඒත් බෑ. ඔය වගේ වහන්සේලා ගැන අවිශ්වාසය මාර්ගඵලලාභීන් තියෙන අවිශ්වාසය. ඔය වගේ අවිශ්වාසයක් එහෙම නැත්නම් අපි කියනවා සැකයක් තියෙනවා නම් එතකොට මේ මාර්ගය පූර්ණ කරගන්න බැරි වෙනවා. එතකොට අපි කියනවා උද්දච්ච කුක්කුච්ච ස්වභාවය. මේකට අපි කියන්නේ හිතේ තියෙන විසිරිච්ච ස්වභාවය කියලා. හිත ඒ කියන්නේ අපි සාමාන්‍ය උද්දච්චයි කියලා අපි කියන්නේ ඒක මේ මොකද්ද අපි සාමාන්‍ය විවහාරෙන්න මොකද්ද උද්දච්ච කියන්නේ ටිකක් අහංකාර පඬිත වගේනේ. මේකේ උද්දච්ච කියන ස්වභාවය අහංකාර පඬිත ස්වභාවය නෙමෙයි මේ හිතේ තියෙන විසිරිච්ච ස්වභාවය. හිත විසිරිලා නම් එතකොට මේක මේ විසිරිච්ච හිතකට ධර්මය අවබෝධ කරන්න බෑ. හිත විසිරලා නම් තියෙන්නේ. ඒ කියන්නේ හිත හැමතැනම දුවනවා කියන විසිරලා කියන එකෙන් කියන්නේ දකින් අරමුණ පස්සේ දුවනවා. එතකොට ඒක නිකන් පිස්සෙක් වගේ. ඒකට මේක අවබෝධ කරන්න බෑ. තීන මිද්දේ කියන්නේ කායික වෙහෙසින් ඇති වෙන නිදිමත නෙමෙයි. හිතේ ඇති වෙන නිදිමත ස්වභාවයක් තියෙනවා. අර තියෙන්නේ අර අලසකම වගේ තමයි. අලසකම කියලා කියන්නත් පුළුවන්. හිතේ අර කියන්නේ පෙලක් වෙලාවට දැන් ඕක කරන්න බෑ. පස්සට දාන ස්වභාවය. එතකොට දැන් ඇඟට හරි නෑ වගේ. මොනවා හරි එහෙම. ඕවට කියනවා අපි හිතේ තියෙන හරි නිදිමත් ස්වභාවයක්. ඒක අර අක්‍රීය ස්වභාවයක් හිතේ තියෙන. කායික නිදිමත නෙවෙයි ඔය කියන්නේ. කායික වෙහෙස නෙවෙයි. හිතේ අක්‍රීය ස්වභාවයක් තියෙනවා. ඕකට අපි කියනවා තීන මිද්දේ කියලා. හිත අක්‍රීය වෙච්ච වෙලාවට අපිට නිකන් කිසි පණක් නෑ වගේ හිතෙන්නේ. හෝන්දු මාන්දු ගහලා තියෙන්නේ. ඒ හිතේ අක්‍රීය ස්වභාවය. ඒක කියනවා තීන මිද්දේ කියලා. එතකොට මොනවාද අනික් නීවරණ දෙක? මට නම් වලින්ම මතක නැහැ. උද්දච්ච කුච්ච විචිකිච්ඡාව තීන මිද්දේ සීලබ්බත වරං. කාමච්ඡන්දේ ව්‍යාපාදයයි නේද? කාමච්ඡන්දය කියන්නේ ඡන්දය කියන්නේ අතරම කැමැත්ත. කාමයන් කෙරෙහි තියෙන කැමැත්ත. හිතන්නකෝ කවුරු හරි කෙනෙක් මේ ශාසනයට ඇතුළත් වෙලා කටයුතු කරන් යනවා කියලා. එයා පංචකාමයන් කෙරෙහි අධික කැමැත්තෙන් කටයුතු කරනනම් ඔහුට මේකේ නියැලෙන්න වෙලාවක් නැති වෙනවා. තේරුණාද? ටෙලිග්‍රාම ඉන්ද්‍රිය ධර්ම ඔය ඉන්ද්‍රියන් අසංවරයි කියන එක තමයි ඔය කියන්නේ කාමච්ඡන්දය කියන්නේ. පංචකාමයන් කෙරෙහි තියෙන කැමැත්ත. කාමච්ඡන්දය කියන්නේ. එතකොට ව්‍යාපාදය කියන්නේ තරහක් තියෙනවා නම් හිතේ ඒ හිතෙන් කවදාවත් නිවන් නම් දකින්න බෑ. හරි?
ඒ ව්‍යාපාදයේ සහිත හිත හරි තරහ ගිය වෙලාවට හිතේ ස්වභාවය දැනලා තියෙනවා. ඒ හිතට මොකද අවබෝධ වෙන්නේ. ඒ ඔන්න කාරණා ටික තියෙනවා නිවන වැහෙනවා. නිතරම තරහෙන් ඉන්න කෙනෙකුටත් නිවන් දකින්න බෑ. කාම වස්තුන් කෙරෙහි අධික ගිජු බවක් තියෙන කෙනෙකුට නිවන් දකින්න බෑ. ওই කාරණා පහ ඔන්න විදිහට තමයි මොනවද වෙන්නේ. සැකයක් තියෙනවා ඒත් බෑ. හැම වෙලෙම හිතේ අර අලස් ස්වභාවය තියෙනවා ඒත් බෑ. හිත විසිරිච්ච ස්වභාවයක් තියෙනවා ඒත් බෑ. ඔයාලගේ හිතේ ඔය ස්වභාවයන් පහම තියෙනවා. හැබැයි ඔයාලා තියෙනවා කියලාවත් දන්නේ නැහැ. හැබැයි අපිට විශ්වාස කරන්නේ නැහැ කියන එකට. නෑ කියලා විශ්වාස කරන එකම දෘෂ්ටියක් ඕන. නැත්තම් ඔයාලට එහෙම ඩවුට්ෆුල් වෙන්නේ නෑනේ. එහෙම වුණාම මොකක් වෙයිද? මම මහාන වුණොත් මිනිස්සු මොනවා කියයිද? ඔය ඩවුට්ෆුල් වෙන්නේ විචිකිච්ඡාව. ඒකත් අර බුදුන් ගැන සැකී අර්ථ මේක නැතුවට කොහොම හරි මේකට එන්න පාර වහනවනම් ඒක එකක් තමයි. මම හිතන්නේ නිසා මග්ද? අරේ බලන්න කියන්නේ. එහෙනම් මග් දෙකක් ඇති. අතුල් තව එකක් තිබුණා. කොළපාන දැන් තව. එතරම්ද අපි දැන් බාහිරාන්තයෙන් මිදෙන්න දැන් බාහිරාන්තයෙන් ගැටෙන ස්වභාවය මිදෙන්න අපිට දැන් ඒකේ ඇලෙන ස්වභාවය නැති කරන්න බෑනේ මෛත්‍රී භාවනාව. නෑ ඌක ඇලෙන ස්වභාවයයි ගැටෙන ස්වභාවයයි නැති කරන්න අර අපි කියන්නේ ඇලෙන ස්වභාවය පවතින්නේ වැරදි දෘෂ්ටිය මත ගැටෙන ස්වභාවය පවතින්නේ වැරදි දෘෂ්ටිය මත. පවතින තැන අඳුරගත්තා නම් එතකොට පවතින තැන ඉබේම නැති වෙනවා. ඔය දෘෂ්ටීන් ටික මතන කතන්දර ඔක්කොම තියෙන්නේ. දෘෂ්ටිය දෘෂ්ටියක් විතර අඳුරගෙන ඒක ප්‍රහාණය වෙනවා නම් ඒක ප්‍රහාණය කරන්න දෙයක් නෑ අඳුරගත්ත තැනම නැති වෙලා යනවා. තේරුණාද? ඒක හඳුනා ගැනීම විතරමයි අවශ්‍ය. හඳුනා ගැනීම විතරයි හඳුනා ගන්න තියෙන්න ඕන ප්‍රඥාව. නිකන් අඳුර ගන්න බෑ. සතිය තියෙන්නත් ඕන. අපි කියන ශ්‍රද්ධා, වීර්ය, සති, සමාධි, ප්‍රඥා. ඔය පහ තමයි අපි මේ ප්‍රබල කරවන්නේ හිතක. වෙන මොකුත් නෙමෙයි. තේරුණේ? දැන් හඳුනන අපි අසුත හම්බෙන රූපය ගැන කතා කරනවා. ගොඩාක් රස ජීවිත රස දැනෙන එකත් අවස්ථාවක් අපිට හම්බ දැන් අපිට ගැටලුවක් වෙනවා දැන් දැන් ඉන්න වෙලාවට විවේකී ඉන්න වෙලාවට සිතුවිල්ලක් එනවා මොකක් හරි. ඔය සිතුවිල්ල එන්නේ මොකක් හරි අතීතේ දැකපු දෙයක් නිසානේ සිතුවිල්ල එන්නේ. සිතුවිල්ල කට ගන්න දෙයක් නෙවෙයි. හඳුනා ගැනීමක් තියෙන නිසා මෙතනදී සිතුවිල්ල ඒ ඔස්සේ ඒ ආපු සිතුවිල්ල ඔස්සේ ගොඩනගන සිතුවිල්ල ප්‍රපංච කියන්නේ ඒ එන සිතුවිල්ලත් ප්‍රපංචයක්ද? නෑ එන සිතුවිල්ල ඔස්සේ ගොඩනගන සිතුවිල්ල තමයි ප්‍රපංච වෙන්නේ. දැන් මෙහෙම හිතන්නකෝ. අපිට පුළුවන් දැන් මම ඔන්න කැලේකට ඇවිල්ලා ඉන්න ඕනේ. දැන් මට කැලේකට ඇවිල්ලා ඉන්නකොට පංචේන්ද්‍රිය අරමුණු ගෝචර වෙනවා අඩුයි. එතකොට මොකද වෙන්නේ? මනසට තමයි වැඩිපුර විවෘත වෙන්නේ. මනෝද්වාරයට තමයි විවෘත වෙන්නේ. එතකොට මට මෙහෙම කරන්නත් පුළුවන්. දැන් අඥාන පුද්ගලයෝ කරනවා වගේ මනෝද්වාරයටන අරමුණු ඔස්සේ එක්ක අතීත අරමුණ කරලා අල්ලගෙන මට අර එහෙම කරන්න තිබුණා. අර එහෙම කළා නම් ඊට වඩා හොඳයි. ඊට වඩා හොඳයි මෙහෙම කළා නම්. කොහොම හරි ඒක සම්බන්ධයෙන් අරමුණු සිතුවිලි ගොඩනගන ගා ඉන්න පුළුවන්. හරිනේ. එහෙම නැත්නම් මම අනාගතේ මම අර දවසේ මෙහෙම කරනවා. මෙහෙම කරන්නත් පුළුවන්. කොහොම හරි එක්ක අනාගතය ගැන සිතුවිලි ගොඩනගන ගා ඉන්න. ඔය දෙකම ප්‍රපංච. තේරුණේ? ඔය දෙකම කරනවා නම් මොකද වෙන්නේ? අපේ ප්‍රඥාව වර්ධනය වෙන්නේ නැහැ. අර කණුවක දිගේරි කරලා තියෙන හරකෙක්ගේ මගේ වෙනසක් එහෙනම් නැහැ. තේරුණේ? අපි වනගත වෙලා ඉන්නවා නම් මොකද කරන්නේ? අපි තේරුම් ගන්නවා අතීතයෙන් එන දේත් අතීත අරමුණක් හරි මොකක් හරි පදනම් කරගෙන සිතුවිල්ල ගොඩනගන්නේ මේ වෙලාවේ. පච්චුප්පන්න මොහොත වර්තමාන මොහොතේ. අනාගතය ගැන හිතන්නේ පච්චුප්පන්න වර්තමාන මොහොතේ. මේ මොහොතේ කටයුතු සිද්ධ වෙන්නේ. එහෙනම් මේ මොහොතේ සිහියෙන් ඉන්න ඕන. ඒතර ප්‍රපංච ගොඩනගන්න දෙයක් නෑ. අතීතයේ වෙච්ච දේ සම්බන්ධයෙන් ඒක ඒ වෙලාවේ වෙලා ඉවරයි. ආයි දැන් මොනවා හරි හිතනවා මේ හිතන්නේ වර්තමාන මොහොතේ. ඒක දැන් දුකක් එනවා නම් ඒ සම්බන්ධයෙන් ඉන්නේ මොකක් හින්දාද? වර්තමාන මොහොතේ සිහියෙන් නැතුව ඉන්න හින්දා. ඒ සම්බන්ධ සිතුවිලි ගොඩනගනවා නම් වර්තමාන මොහොතේ සිහිය නැති හින්දා. ඔව් දැන් ඒ එන අවස්ථාව සිතුවිල්ල දැන් සමහරවිට අපි යම් කිසි දැක්ක රූපයක් මතක් වෙනවා.
ඒ දැක්ක රූපේ මතක් වෙච්ච අවස්ථාවේදී එක්ක අනක ලස්සනයි එක්ක මේක කැතයි එක්ක ඇලෙන එක සහ ගැටෙන එක නම් ඔව් ඒක එතනින් හඳුනගෙන එතනින් නවත්තන එතනින් එහාට සිත් ගොඩක් නගන්න නැත්තම් ඔව් එතනින් ආවම බාහිර අන්තයෙන් මිදෙනවා විතරයි. ඔව් මනස සම්බන්ධව වතුන කියන එක. ඔව් ඒ කියන්නේ බාහිරන්තයෙන් මිදීම කියන්නේ එහෙම තමයි. එතනින් මේක ස්වභාවයකට ආයි බාහිරේ තව ආයි ගොඩනගන්න නෑ කියන්නේ එතනින් ඒක නිදහස් වුණා කියන්නේ తాවකාලිකව හරි. එතකොට ඌහ ඔතනින් එහාට ගියාට පස්සේ අපි කියනවා ආධ්‍යාත්මික අන්තය. දැන් බාහිරන්තය කතා කරලා එතනින් නතර කළොත් මේක අසම්පූර්ණ වෙනවා. එතකොට ඔයාලා ආයෙ දවසක් හම්බෙන්න එන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඔන්න දැන් බාහිරන්තයෙන් නිදහස් වෙන දේ කියලා දුන්නා. කට්ටියට ඒක පැහැදිලි ඇති කියලා මං හිතනවා. පැහැදිලිද? හොඳට ඕම් පැහැදිලිද? ඈ? ආයෙ නැත්තම් පැටලෙනවා. ඊළඟට කිව්වට පස්සේ. හොඳටම පැහැදිලිද? ඩවුට් නැති වෙන්නම් පැහැදිලිද? කිසි ඩවුට් එකක් නැති වෙන පැහැදිලිද? පැහැදිලිද? ඩවුට් නැහැ කියන්නේ කොහෙවත් ගැටලු නැහැ. බාහිරන්තය නිදහස් වෙන එක. තව මේ පෝස්ලේන් මග් එකක් ඇති හරි. සුදු පාට ඔය වගේ එකක්. මං යන්නද? ගෙනාවන්ද? පෝස්ලේන් මග් එක ගෙනාවන්ද? පෝස්ලේන් මග් එක ගෙනාවේ නෑ නේද? අපේ ස්වාමීන් වහන්සේ මග් එක හරියට. ගේන්න ගියා මේගොල්ලෝ ගේන්න ගියා. එහෙම කරන්න යන්න එපා. දිත්තේ දිත්තමත්තන් කියන්නේ රහතන් වහන්සේගේ ස්වභාවය. දැක්කා කියන තැන නතර වෙන්න කියලා නෙමෙයි මම මේ කියන්නේ. මොනවා හරි දෙයක් දැක්කහම ඔයාලට මොකක් හරි හැඟීමක් එනවනේ. මං කියන දේ තේරෙනවද? හැඟීම ඇති වුණාම ඕක බලන්නකෝ. හැඟීමක් කියන්නේ එක්ක ලස්සනයි, එක්ක කැතයි, එක්ක ප්‍රසන්නයි, එක්ක අප්‍රසන්නයි. මොකක් හරි ඔය වගේ එකක්නේ. ඔන්න ඕක තියෙන තැන විතරක් හොයාගන්නකෝ, වෙන මොකුත් කරන්න එපා. හරිද? ඔය කියන ස්වභාවය කොහේටද අයිති කියලා හොයන්න කියලා විතරයි මම මේ කියන්නේ. හරිද? දැන් දැක්කනම් දැක්ක විතරයි කියලා නතර වෙන්න ගියොත් ආයෙ දෘෂ්ටියකට යනවා. ඒක රහතන් වහන්සේ කෙනෙකුගේ හිතේ ස්වභාවය. ඒක බලෙන් ගන්න පුළුවන් දෙයක් නෙවෙයි. අවබෝධය තුළ ඇති වෙන ස්වභාවයක්. අපි එහෙම නැතුව දැක්කා නම් දැක්ක විතරයි නේ කියලා නතර වෙන්න ගියොත් ආයෙ දෘෂ්ටියකට ගිහිල්ලා තියෙන්නේ. ඒක පළක් නෑ. මේකේ තියෙන සෙල්ලම ඔන්න ඕකයි. හැම වෙලේම අපි කොහේ හරි දෘෂ්ටියක හිර වෙනවා. එකක් කතා කරනකොට තව එකක් අල්ලනවා. විදර්ශනාව කියලා ඕකම නම් වෙන්නේ වැඩක් නෑ. වෙන මුකුත් කරන්න එපා. තියෙන තැන හොයාගන්න. ඔය මොකක් හරි දෙයක් හිතුනොත් ඒ දේ තියෙන තැන විතරක් හොයන්නකෝ. වෙන මුකුත්ම කරන්න එපා. ඒක දෘෂ්ටියක් විදිහට ගන්න එපා. ඒක දෘෂ්ටියක් විදිහට ගන්න එපා. හා මේක තියෙන්නේ හිතේන කියලා ඩෝංගල් එකපාරට ආව කියලා පිළිගන්න යන්න එපායි. දෘෂ්ටියක්. ඔයා දකින්න ඕන ලස්සන ඒක විශ්ලේෂණය කරලා බලන්න. Tamanට ප්‍රත්‍යක්ෂ වෙන්නේ එහෙමනේ. දැන් මොකක් හරි අපි ටයිට්‍රේෂන් එකක් කරනවා නම් අනුමාපනයක් කරනවා නම් අනුමාපනයේදී ඒක අපිම තමයි කරලා ප්‍රතිඵලය ගන්නෙ. නේ? මොකක් හරි රියැක්ෂන් එක මේක මෙහෙම වෙනවයි කියලා
පොතේ තිබුණා කියලා අපි හිතන් හිටියොත් මේක මෙහෙමයි කියලා එහෙම හරියන්නේ නැහැ. අපිට සමහර ලාවට හිතෙනවා පොටෑසියම් පර්මැංගනේට් වලට ඔක්සැලික් ඇසිඩ් එක රියැක්ෂන් එක කරනකොට මේ වර්ණ විපර්යාසය තමයි එන්නේ කියලා දාන්නත් කලින් හිතෙනවා. හැබැයි ඒ හිතුණා කියන එක දැනුම ප්‍රත්‍යක්ෂ වෙන්න නම් කරලම් බලන්න ඕන. තේරුණාද? එහෙනම් දැන් ඔයාට මොකක් හරි ලස්සනයි කියලා හිතනකොටම ඔයාගේ ඩග් ගාලා හිතට සිතුවිල්ලක් එයි. ඕක මගේ හිතේනේ. ඒක නෙවෙයි. එතනින් නතර වෙන්න එපා. එතන නතර වුණොත් ආයි දෘෂ්ටියක්. විශ්ලේෂණය කළාම බලන්න. පැහැදිලිද? සුපත්තියෝ. ඉතින් මේ තව මොන හරි එහෙම තියෙනවද ප්‍රශ්න? ඔයා ගිය වෙලාවේ තමයි නෝන ප්‍රශ්නේ අහන්නේ. ඒක තමයි මොකද්ද විස්තර කරගන්න ඕන තව? ඔව්. මොකද දැන් ඇහැට විතරක් නෙමෙයි කනටත් අදාළයි නේ, නහයටත් අදාළයි, දිවටත් අදාළයි, කයටත් අදාළයි, මනසටත් අදාළයි. මනස ඔයාලට දැන් මල්ලන්න බෑ. ඇයි? ඔයාලට පංචේන්ද්‍රයන්ගෙන් මොකක් හරි එකක් හරි හරියට අල්ලගත්තොත් ඇති. ඔයාලා ලේසි ඇහැනම් ඇහෙන් බලන්න. එතකොට දැන් මෙහෙමනේ. දැන් ඔයාට ඔන්න ලස්සන කියන එක ආවනම් හරිනේ. ඔන්න ඔයාට හිතනවා කවුරු හරි දැක්කහම මෙයා ලස්සනයි නේ කියලා හිතනවා කියලා හිතන්නකො. හිතුච්ච ගමන් ඔයාට අනික් අතට එන්නේ මොකද්ද? දැන් කණෙන් අහලා ගත්ත එකක් තියෙනවා. ඒක බාහිර නෙවෙයිනේ තියෙන්නේ. මගේ හිතේනේ. ඩුක් ගාලා ඔන්න අරක තමයි කරගෙන එන්නේ දැන්. ඒක දෘෂ්ටියක්. ඇයි? ප්‍රත්‍යක්ෂ අවබෝධය නෙවෙයි. ප්‍රත්‍යක්ෂ අවබෝධය නොවන හැම දෙයක්ම දෘෂ්ටියක් වෙනවා. එක්ක මතයක් වෙනවා. හරිද? මතය ටික ටික වර්ධනය කළොත් ඔය විදිහට ඒක දෘෂ්ටියක්. මුලින්ම එන්නේ මතයක්. මතය තවදුරටත් වර්ධනය කරනහම දෘෂ්ටියක් වෙනවා. එතකොට මොකද වෙන්න ඕන? ඔයා බලන්න ඕන මම කිව්ව හින්දා නෙවෙයි. ඒකයි බුදුහාමුදුරුවෝ කියන්නේ කිව්ව පළියට පිළිගන්න එපා. හරිනම් පිළිගන්න. ඔයා විශ්ලේෂණය කරලා බලන්න. හරි දැන් එහෙම ලස්සන කියන එක එයා ළඟ නම් තියෙන්නේ ඔයා බලන්න ඕන. හරි අර ඕන්න ෂුවර් නැත්තම් තව කාටද කතා කරලා අර ලස්සනයිද කියලා. එතකොට මේ මිනිස්සයා එක්ක කියයි නෑ ඉච්චර ගතියක් නෑ කියලා. එතකොට ඔයාට නිකම්ම තේරෙනවා මොකද්ද? එහෙනම් මේ මිනිස්සයා ළඟ නෙමෙයි ලස්සන තියෙන්නේ. ළමයි පාට කරා. මේක පාට. ඊළඟ පාට දෙන්නේ නම් ගෑන් ළමයිට රෝස පාට ඔය ඔයා ගාන හරි ලස්සනයි. එක පාට හරි තියෙනයිද? ඕකත් ලස්සනයිද? ඕකත් පාට